ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි සුපින්නත් ඔබට. උක්දණ්ඩක් අපි කොතරින් අනුභව කළත් ඊ타මත්ම ප්‍රණීතයි. මේ ධර්මයත් ඒ ආකාරයෙන්මයි. කොතනින් කොටසක් උකහා ගත්තත් ඊ타මත්ම මිහිරි වූ දහම් කාරණාවක් අපේ ජීවිතයට ආලෝකය ලබා දෙනවා. ඒ ආලෝකයේ තරම හිරුදුටු කදෝ පැණියන්සේ අපේ සිත්වල තියෙන සැක සංකාවන් දුරු කරනවා. එතරම් වූ මේ මහානුභාව සම්පන්න ආශ්චර්ය ධනක අපගේ තථාගතයන්න් වහන්සේගේ උතුම් සදහම් දේශනාවක්. මේ සුන්දර ඉරිදා දවසේදී ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ දෙවන පියවර වශයෙන් ඔබට සමීප කරවන්නයි අපි සූදානම් වන්නේ. අද මේ සඳහා කල්යාණ මිත්‍රත්වයෙන් අත්වැල් එක් කරන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචි පින්වත් ප්‍රමිතා ගමගේ මහත්මිය විසින්. මේ පින්වත් මහත්මිය ප්‍රධාන වශයෙන් අරමුණු කරගන්නවා අද දවසේදී මීට වසර 3කට පෙර හදිසි අනතුරකින් බිය පරලොව ගිය ආසියා බෘස්කි දියණියට සහ ෆේබියන් පුතණුවන්ට පින් අනුමෝදන් කිරීම. කිසිදු භවයකදී මෙවන් අකල් මරණයක් සිදු නොවේවා කියා පුණ්‍ය ප්‍රාර්ථනා කරමින් තමයි ඒ පින්වත් මහත්මිය මේ සඳහා සදහවර දායකත්වය ලබා දෙන්නේ. එසේනම් මේ උතුම් සදහම් දේශනාවට වැඩම වදාළ මහමෙවුනාව භාවනා අසුපවාසී කාරුණික පින්වත් ස්වාමීන් වහන්සේ පින්වත් ඔබ වහන්සේව අපි පාදාභිහි වන්දනෙන් පිළිගනු ලබනවා. අවසරයි පින්වත් ස්වාමීනි. සාදු සාදු සාදු. එසේනම් සුපින්නතුනි දැන් අපි සූදානම් වන්නේ මේ උතුම් සදහම් දේශනාව ශ්‍රවණය කිරීමටයි. ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලක්විරු කුවන්විදුලිය ඔස්සේ දැන් අපි මේ උතුම් සදහම් දේශනාව ශ්‍රවණය කරමු. ඒ සඳහා පින්වත් ස්වාමීන් වහන්සේට අපි ආරාධනා කරමු. අවසරයි පින්වත් ස්වාමීනි. සාදු සාදු සාදු. දැන් කවුරුත් මාත් සමගම කියමු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්ම මාර්ගය ගැන කියා දීලා අපව පැවිදි කරන්නට යෙදුණු අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ධර්ම දේශනාවට ප්‍රථමයෙන් ඒ හඳුන්වා දීමේදී කී වාසියේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බොහෝම මිහිරි දෙයක්. මේ ධර්මයේ ඇසුරු කරගෙන අපට පුළුවන්කම තියෙනවා අපේ ජීවිත සුවපත් කරගන්න. අපේ ජීවිතේ සුවපත් කරගන්න ඕන නම් බුදුරජාණන් වහන්සේ කියා දීපු ක්‍රමයට අපි අපේ ජීවිතේ දකින්න හුරු වෙන්න ඕන. ඉන්නතුනි, අපේ ජීවිත ඇතුලේ තියෙනවා විවිධාකාර වූ හිත වේදනා තියෙන්න පුළුවන්. ඒ හිතක ඇති වෙන වේදනාව සමහර වෙලාවල් වලට හිතේ තියෙන දුක කාටවත් කියා ගන්නට බැරිව
සමහර අය තවත් දුකක් විඳිනවා. මේ දේ කිව්වොත් මොනවා වෙයිද? එතනින් පස්සේ මොන වගේ ආරවුලක් හැදෙයිද? මේ දේ කියද්දි මාව තේරුම් ගනීද? මේ විදිහට සමහර දේවල් තියෙනවා හිත ඇතුලේ ඒ වේදනා ඇති කරගෙන තද කරගෙන ඉන්නවා. පිට කරගන්න බැරුව කාට හරි කියා ගන්න සමහරලාවට බැරුව කියන්න ගියොත් සමහර විට තවත් කියන්නේ ලොකු අවුලක් වෙන්නත් පුළුවන්. මේ වගේ දේවල් ලොකු කුඩා කාටත් තියෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනි එමෙ හිත වේදනා තියෙන කෙනෙකුට හිතෙන්නේ මේක මට විතරයි කියලා. නමුත් මරණය කියන එක ලෝකේ කාටත් පොදුයි වගේම ලෙඩවීමත් ලෝකේ කාටත් පොදු සාධාරණ දෙයක් වගේම වයසට යෑම මේ ලෝකේ කාටත් පොදු සාධාරණ දෙයක් වගේම මේ වගේ පීඩා මේ වගේ විවිධාකාර වේදනත් ලෝකේ කාටත් සාධාරණ දෙයක් කියලා අපි කවුරුත් මතක තියාගන්න ඕනේ. අද අපි ඉගෙන ගන්නට යන්නේ බොහොම මේ ලස්සන දේශනාවක්. පහුගිය කාලෙක මේ උතුම් දේශනාව කියද්දි මට හිතුණා මේක බොහොම වටිනා කාරණයක්, වටිනා දේශනාවක්. මේ දේශනාව අපි කවුරුත් බෙදා හදා ගන්නවා නම් බොහොම වටීය කියලා. මේ දේශනාවේදී කියවෙන්නේ මේ සීලය ගැන. මේ සීලය කියන එක අපේ ධර්ම මාර්ගයට උපකාර වෙන්නේ කොහොමද කියන කාරණේ. ඒතර අපි මේ දෙයේදී තේරුම් ගන්න ඕනි මේ දේශනාව තුළ කියවෙන්නේ නුවණින් කල්පනා කරන කෙනෙකුට හොඳට තේරෙවි කුමක්ද හේතුඵල ධමයක් ගැන. සීලේ විවිධාකාර ආනිසංස තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ ගැන කියා දීලා තියෙනවා. ඒ වගේම තමයි අපි ඉගෙනගෙනත් තියෙන්නේ. දැන් මේ ගැන කියා දෙන්න කලින් මම කල්පනා කළා තව චූටි කාරණා ටිකක් කියා දෙන්න අපි තේරුම් ගන්න කරන්න තියෙනවා. බුදුරජාණන් වහන්සේට තියෙනවා සර්වඥතා ඥානය. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේට තියෙන්නේ අනාවරණ ඥානය. ඒ කියන්නේ වැහිච්ච නැති යම් දෙයකට සිත යොමු කරයිද තථාගත බුදුරජාණන් වහන්සේට ඒ සියල්ල දැනගන්න කරන්න පුළුවන්කම තිබෙන. මෙන්න මේ ඥානයන් තුල පිහිටලා තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකය ගැන හෙළිදරව් කරන්නේ. දැන් ඔබ කල්පනා කරගන්න ඕනි සමහර සිද්ධි තියෙනවා අපිට සමහර ලාවල් වලට සමාජ ලෝකේ ජීවත් වෙද්දී අහද්දි එක දේවල් අහද්දි කරද්දි ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක් විතරයි ඇත්තටම රැකෙන්නේ. ශ්‍රද්ධාවක් නැති කෙනා විවිධ මතවලට ගොදුරු වෙලා යන්න පුළුවන්කමක් තියෙනවා. දැන් සමහර වෙලාවල් වලට අද කාලේ ගොඩාක් කතා කරන දෙයක් තමයි මේ සත්වයාගේ පරිණාමය. එතකොට හෝමෝ සේපියන්ලා ගැන වර්තමාන මේ මනුස්ස වර්ගයා ගැන කතා කරනවා. එතකොට නියන්ඩතාල්ලා ගැන කියවෙනවා. එතකොට මේ වඳුරගෙන් පටන් අරගෙන මෙන්න මේ විදිහේ පරිණාමයක් ගැන කියවෙනවා. දැන් මිනිස්සුන්ට මෙව්වත් අහන්න ලැබෙනවා. ළමයිට පොත්පත් තුළ මේවත් ඉගෙන ගන්නට ලැබෙනවා. ඉතින් ලෝකේ කලින් කාලට එන දේවල් අපිට අහන්න කරන්ට ලැබෙනවා වගේම දරුවන්ට ඉගෙන ගන්නටත් වෙන අවස්ථා තියෙනවා. දැන් ඩාවින්ලා සර්වඥතා ඥානින් යුක්ත නැහැ. යම් යම් දේවල් මුල් කරගෙන යම් යම් කාරණා ලෝකෙට හෙළිදරව් කිරීම වෙන්න පුළුවන්. විවිධ මත තියෙනවා. ඊට පස්සේ පිපුරුම් වාද විවිධාකාර විවිධ මතවාද මේ ලෝකයේ තියෙනවා. ඇත්ත. නමුත්
බුදුරජාණන් වහන්සේත් මේ ඇස කන නාහි දිවකය ගැන කියා දීලා තියෙනවා. ඒතර මේ ජීවිතේ ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. මේ බලන්න අපිට මේ ලෝකේ අහන්ට කරන්ට දකින්ට කරන්ට ලැබෙන ගොඩාක් දේවල් තියෙනවා. මේවා වර්තමානයේ තුල අහන්ට දකින්ටත් ඕන තරම් අවස්ථා තියෙනවා. මම මේ මුලින්ම මේ දේශනාවට මත්තෙන් මම මේ කරුණු කාරණා කියා දෙන්නේ මුලින්ම පැහැදීමක් අපේ හිතවල හදා ගන්න ඕන නිසා. නැත්තම් මේ ශ්‍රද්ධාව හරියාකාරව පිහිටේ නැත්තම් එයා මගදී සමහරට ශ්‍රද්ධාවක් හොඳට ඇති කරගෙන ලොකු ගමනක් යන්න පුළුවන් මිනිසෙක් ලොකු දහම් දැනුමක් නැහැ. හැබැයි ලොකු ගමනක් යන්න ආරම්භයක් එයාට තියෙනවා වෙන්න පුළුවන්. නමුත් මේ මතවාද විවිධ දේවල් එක්ක එයාගේ මනස විවිධ පැතිවලට ගමන් කරලා මේ ලාභය ලැබීමේ දුර්ලභ අවස්ථාව මොකද වෙන්නේ? ඒ අයට නැති වෙන්න පුළුවන්කම තියෙනවා. පින්නතුනි කල්පනා කරන්න මේ මෑත කාලෙක මේ යම් භූමියක මේ එක තාත්තා කෙනෙක් යම් මොකක් හරි ප්‍රශ්න ගොඩක් මැද්ද හිටියා. විවිධාකාර කතා තිබුණා වුණත් කොහොම හරි මෙයාගේ ජීවිතේ නැති වුණා. ඊට පස්සේ එක්තරා පිරිසකුත් අපිටත් කිව්වා මේ එක්තරා ඉඩමක සද්ද බද්ද තියෙනවා මෙහෙම තියෙනවා ඊට පස්සේ කෙනෙක් දකින්න ලැබෙනවා මේ වගේ ඒවා කියනවා. එතකොට ඒ ඇත්තන්ගේ ඥාති වර්ගයාත් අපිට කියලා තිබ්බා අපිට අහන්න කරන්න ලැබුණා මේ ඒගොල්ලොත් පණ බයට ওই පැත්තේ එන්නේ නෑය. මොකද හේතුව තද හිසේ කැක්කුම් එනවා කරප්පන් දානවා මේක එක කතන්දර කියලා තිබ්බා. කොහොම හරි වේවා මේ සිද්ධිය අවස්ථාවක් යෙදුණා. ඉතින් අපිට දිවසන්නේ නෑනේ අපිට ඒක පේන්නේ නැහැ. නමුත් එක්තරා ස්වාමින් වහන්සේ නමක් ලා ඉතින් අපි මොකද්ද මේ සිද්ධිය කියන එකත් අපි ටික විමසිලිමත් බැලුවා. බැලුවාම ඇත්තටම ඒ එක්තරා ඉඩමක හිටපු කෙනෙක් යක්ෂයෙක් වෙලා ඉපදිලා ඉන්නේ. ඒ නැති වෙච්ච තාත්තා ඉඩමේ අයිතිකාර කෙනෙක්. ස්ත්‍රීත් නොවන පුරුෂත් නොවන කෙනෙක් බවට පත් වෙලා. එතකොට එහෙමනම් මං කිව්ව එහෙනම් තුන්වෙනි සිල්පදෙත් ගැටලුවක් තියෙනවායි කියලා. නමුත් මෙයාගේ යහපත් ගති ගුණත් ගොඩක් තිබිලා තියෙනවා. නමුත් ජීවිතේ ඉන්න කාලේ සමහර වෙලාවල් වලට යම් ආගමික වෙන මතවලටත් ගොදුරු වෙලා ඒ පැතිවලටත් ගිහිල්ලා බෞද්ධ වුණාට නමුත් සමහර අයගේ ඇසුර නිසා ඔය වන්දනාමාන සමහර දේවල් වලටත් යොමු වෙලා තියෙනවා. නමුත් පින උපදව ගන්න ආසාවක් තිබුණා. නමුත් බාධා ගොඩක් තිබුණා. මෙයාගේ හිතේ තරහක් තිබුණා. Tamanට ඒ දේවල් උපදව ගන්නට යද්දී අර වටපිටාවෙන් ඇති වෙන ආරවුල් ප්‍රශ්න නිසා මේ දේවල් එක්ක මරණයටපත් වෙලා මෙයා උපදිනවා යක්ෂයෙක් වෙලා. මේ බලන්න හැබෑ පරිණාමය මේක තමයි පරිණාමවාදී කියන්නේ මේක. මේ බාන්න මේ පිටිපස්සේ තිබෙන චේතනාවක් මුල් කරගෙන ඒ සිතක ක්‍රියාවලියක් මුල් කරගෙන ජීවිතයක් සකස් වෙච්ච පැත්ත. ඉතින් අවස්ථාවක් යෙදුණා කොහොම හරි ඒ භූමියේ පළතුරු පළවැල ඔක්කොම එකතු කරලා බුදුරජාණන් වහන්සේ සංඝයාට පූජා කළේ ඇත්තට පින් අනුමෝදන් කරා. කොහොම හරි මේ කාරණා සිද්ධ වෙලා අර සියලු දේ එතනින් අතුරුදහන් වෙලා ගියා. දැන් ඔය ළඟපාතක කෙනෙක් ඉඳලා කියන ඉස්සර මෙහෙම තිබුණා ඉස්සර දකින්න දැන් පේන්නත් නැහැ කියලා. කල්පනා කරලා බාන්න මේ මනුස්ස ජීවිතයක් ලැබලා ඒ කෙටි කාලය තුල මිනිසුන්ට සිද්ධ වෙන විවිධාකාර සිදුවීම් ඒ සිදුවීම් වලදී තමන්ගේ හිත ආරක්ෂා කරගෙන හරි පැත්තකට යොමු කරගන්නට හරි විදියට ශ්‍රද්ධාව පිහිටව ගන්නට බැරි වීම තුල වෙන අනුතුර බලන්න. ඒ ඇත්තට අවස්ථාවක් තිබුණා නම් මේ ප්‍රශ්න ආරවුල් මැද්දේ හරි විදියට ශ්‍රද්ධාව පිහිටව ගන්නට සමහර වෙලාවලට එයාට ඊට වඩා යහපත් දෙයක් තමන්ගේ ජීවිතය ඇති කරගන්න තිබුණා. ඒ වගේම තමයි මේ අර අද කාලේ වර්තමානයේ තුල මං කිව්වේ මිනිස්යාගේ පරිණාමය ගැන කියා දෙද්දි ඩාමින්ලගේ නියමයන් අරගෙන එහෙම කතා කරන ලෝකික මේ බාන්න මේ තවත් එක්තරා සිද්ධියක්. මේවා අපි
තේරුම් නොගෙන අපිට මේ ගමන යන්න අමාරුයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්න කියලා කිව්වේ. ඒ තමයි එක්තරා දරුවෙක් දැන් බොහොම ටික කාලයකට කලින් එයාට පෙර ජීවිතයේ යම් සිදුවීම් ගැන සිහිපත් වීමක් තිබුණා. මෙයා නිතර කියන දෙයක් තමයි ඉස්සර යාළ හිටපු ගෙදර මෙයා පොඩි කුරුස හදනවා. හදලා ඉවරලා ගෙදර එල්ලලා කියන අපේ ගෙදර නම් දොරකඩ ඉස්සරහා මෙහෙම එල්ලනවනේ කියනවා. ඒතර මෙයා දැන් බෞද්ධ. ඒතර පෙර ආත්මේ කතෝලික. ඒතර මට මතක විදිහට මෙයාගේ නම ගාමිණී. දැන් භාවිතා කරන නම ගාමිණී. මෙයා නිතර කියන්න ගත්තා මේ අපේ ගෙදර අලි පැටියෙක් හිටියානේ. ඒ අලි පැටිය මන් නාවනවනේ කියලා මෙයා විස්තර කියනවා. දැන් අම්මලා තාත්තලාට තේරෙනවා මෙයා මොකක් හරි පෙර ආත්මික සිද්ධියක් මොකක් හරි තියෙනවා කියලා. නමුත් මේ පොඩි දරුවට තමන් උපන්න ගම ගැන හරි විස්තරයක් හරියටම කියන්න බැරුව ගියා. මම හිතන්නේ මෙයාලා ඥාති ගමනක් හරි ඒ වගේ වන්දනා ගමනක් හරි මොකක් හරි කුරුණෑගල පැත්තට ගිහිල්ලා තියෙනවා. ওই කොළඹ ওই කොයි හරි පැත්තක ඉඳලා තමයි. යද්දි නිට්ටඹුවේදී මෙයාලා වාහනේ නැවැත්තුවා. නවත්තලා වාහනේ බැහැලිවර වෙලා දැන් පොඩ්ඩක් අර මේ බණ්ඩාරනායක අර තියෙන ස්මරණ එතන තියෙනවනේ. එතකොට එතනදී මේ බැහැලා මං හිතන්නේ පොඩ්ඩක් මග නවත්තලා තේ එකක් බොන්න වගේ නවත්තුවට පස්සේ දැන් පොඩි දරුවත් අවුරුදු 2 පොඩි දරුවා බැස්සා. පොඩි දරුවා වටපිටාව බලද්දි මේ දරුවට දැනෙනවා Tamanට හුරු පුරුදු බවක්. මේ පොඩි දරුවා එකපාර කියනවා මම මෙහෙනේ හිටියේ කිව්වා. මම මෙහෙනේ හිටියේ ඉස්සර කියලා කිව්වා. මේ කාරණෙත් එක්ක එතන හිටපු ඥාතින්ට මේ හැම පිරිසටම දෙමාපියන්ට ඇතිවෙච්ච කුතුහලයත් එක්ක මෙයාලා මොකද කරන්නේ? හැමතැනම හොයන්න ගත්ත අලියෙක් හිටපු ගෙයක් තියනවද මේ කිට්ටුව. මොකද අලි හැමෝටම නැහැනේ. ඉන්නවනම් එක්කෙනෙක් වෙන්න ඕනේ, දෙන්නෙක් වෙන්න ඕනේ, ඊට එහා වෙන්න බෑ. පස්සේ මෙයාලා ගියා පන්සලට. අලි ගොඩක් පෙරහැරත් එක්ක සම්බන්ධ නෙවෙයි. පැත්තේ තියෙනවනම් අලියෙක් ඉන්නවනම් අනිවාර්යෙන් පන්සලේ පෙරහැරට ගෙනා යුතුමයි. ඒ නිසා පන්සලට ගිහිල්ලත් විස්තර අහලා තියෙනවා. විස්තර අහද්දි කරද්දි කිව්වා අලියෙක් ඉන්න ගියන්නම් එහෙම දන්නේ නැහැ කියලා. නමුත් මේ දරුවා විස්තර වගේක් කියලා තියෙන ඔයාගේ ජීවිතේ නැති වෙච්ච විදිහ අරවා මේවා මේ මං හිතන්නේ යම් සිද්ධි ටිකක්. නම් මේ දරුවගේ නම ආදී දේත් එක්ක විස්තර වගේක් කියලා තියෙනවා. මේ විස්තර කීමත් එක්ක අර පන්සලේ ස්වාමීන් වහන්සේට මේ විස්තර කියලා ඉතින් මෙයාලගේ නම් ගොත් දීලා ගියා. දැන් මේක හොයාගන්න බැරුව ගියා. ඊට පස්සේ මේ පිරිස නැවත මේ කාරණා අවසන් වෙලා ගෙදර ගියා. අර ගමේ අර නැති වෙච්ච පෙර ජීවිතේ නැති වෙච්ච ඒ කතෝලික අම්මගේ ඒ පුතානේ නැතුනේ ඒ අම්මා මේ ආරංචි ඇවිල්ලා මෙහෙම දරුවෙක් ඇවිල්ලා මෙහෙම දෙයක් අපේ නම් ගොත් කියලා හොයලා තියෙනවායි කියලා පන්සලට ඇවිල්ලා ඇහුවා මෙහෙම දරුවෙක් ආවද මේ මෙහෙම දෙයක් කිව්වද අනේ හාමුදුරනේ විස්තරය දෙන්න කියලා. අනේ දැන් ඒගොල්ලෝ ගියාය. නමුත් ඔබතුමියට ඒ මේ මොකද්ද ඇඩ්‍රස් එක ඒගොල්ලෝ දැන් ඉන්න තැන ආදි විස්තරයන් නම් දෙන්න පුළුවන්. ඒ ටික දීලා ගියා කිව්වා. පස්සේ මේ කතෝලික අම්මා හොයාගෙන ගිහිල්ලා තියෙනවා මේ දරුවගේ ගෙදර. ඉතින් කොච්චර වුණත් මොන ආගමේ වුණත් මොන ඇදහින් තිබ්බත් දරු සෙනෙහස කියන එක තියෙනවනේ. එතකොට තමන්ගේ පෙර ජීවිතේ පොඩි පුතා නෙමේ නැති වෙන්නේ අඩු වයසින් නැති වෙලා තියෙනවා. හොයාගෙන ගිහිල්ලා තියෙනවා. ගියාට පස්සේ අර ගෙදරට දැන් මේ අම්මා දොරකඩට ඇවිල්ලා ඉදී ගෙවල් වල මිනිස්සු දන්නේ නැවිලා ඇයි මොකද කියලා අහලා තියෙනවා කාරණේයි ආවේ. ඒතර කියලා තියෙනවා ඔයාලා මෙහෙම නිට්ටඹුවේදී මෙහෙම පිරිසක් කෙව්වද මෙහෙම ඔව් මෙහෙමයි කියලා තිබුණා. ඒතර අපිට හිතෙන්නේ අපේ පුතා කියලා ඉවර වෙලා අපේ නැති වෙච්ච මේ පුතා ඉපදිලා කියලා මේ හාමුදුරුවෝ විස්තර ටික දුන්නේ ඒකයි ආවේ කිව්වා. අහිනම් පොඩ්ඩක් ඉන්නකෝ නිහඬව සද්ද නැතුව කියලා. ගේ ඇතුළේ හිටිය පොඩි පුතා පොඩ්ඩක් එන්නකෝ කිව්වා. පොඩි එක්කෙනා සාලිට ආවා මේ කවුද කියලා බලන්න කියලා කිව්වා. දොරකඩ හිටන් ඉන්නවා කෙනෙක්. පොඩි එක්කෙනා හරියටම අඳුනගත්ත කෙනාව මේ මගේ අම්මනේ කියලා කිව්වා. පස්සේ ගෙදර අය අහනවා විස්තරය මෙයා අලියෙක් ගැන කිව්වා අලියෙක් හිටියා මෙහෙම අනේ ඒ අලියෙක් හිටියා කියලා කියන්නේ මේ කාරණේට මේ අලියා ලිඳ ගාව නෑවුවා කියලා මෙයා කියනවනේ කිව්වා. නෑ මම මෙයාට සෙල්ලම් කරන්න මැටි අලියෙක් ගෙනත් දීලා තිබුණා කිව්වා.
චූටි මැටි අලියෙක්. ඉතින් මම රෙදි හොදද්දි නාන්න කරන්න ලිඳ ගාවට යද්දි මෙයාත් ওই අලියව අරන් එනවා. අරන් ඇවිල්ලා ওই අලි පැටියව නාවනවායි කිව්වා උතනදී. ඉතින් ඕක තමයි ඔය කියන්නේ මේ අලිය නෑව කියලා මෙයා කියන්නේ ඒකටයි කිව්වා. පස්සේ මෙයාගේ සහෝදරිය ඇතුළු සියලු දෙනා අඳුන ගන්නවා. මං හිතන්නේ දැන් නම් මෙයා වයස අවුරුදු 35ක 40කට ආසන්න ඇති. තාමත් අර ගෙදරට යනවා එනවා. එතකොට ඒ ගෙදර අය මෙයාට තාම කියන්නේ අපේ ලොකු අයියා එනවා කියලා. දැන් කියන්නකෝ මේ හෝමෝ සේපියන්ස් ලගේ නියන්ඩර්තාල් ලගේ සම්බන්ධය දැන් කොහොමද මේකට සම්බන්ධ කරන්නේ කියලා. මේව හොඳට කල්පනා කරගන්න ඕනේ. මේක සද්ධාාවක් නැති කෙනා විවේචන කරයි අරවා කියයි මෙව්වා කියයි. මේක සාමාන්‍ය ස්වභාවයේ ලෝකේ. නමුත් නුවණ තියෙන කෙනා මීට වඩා මේව ගැන කල්පනා කළ යුතුයි. මේවා ලෝකයේ විවිධ තැන්වල වාර්තා වෙන දේවල් තියෙනවා. එකපාරක් අපි කතා කරා එක සුදු නෝනා කෙනෙකුට එයා එංගලන්තේ ඊට පෙර ආත්මේ. එතකොට අපි මේ ෆ්ලොරිඩා සපුවේ හිටියේ. ඉන්න කාලේ මේ විස්තරේ අපි දැනගෙන එයාට පෙර ජීවිතේ එයා ඇමරිකාවේ ඉපදෙන්නේ. ඊට පස්සේ යම් සිද්ධි මතක තිබුණා. පස්සේ මෙයා එංගලන්තෙට ගිහිල්ලා හොයාගෙන ගිහිල්ලා එයාට මතක තිබුණු පල්ලි මතකයට අනුව ඇඳලා කරලා තිබ්බා. පස්සේ එයා ඒ එංගලන්තෙට ගිහිල්ලා ඒ තැන හොයාගත්තා. පස්සේ එයාගේ දරුවෝ බැලුවහම දැන් වයස 80 70. ඒතර මෙයාට වයස 35යි. ඊට පස්සේ මෙයාට පුළුවන්කම තිබුණා ඒ සියලු සිද්ධීන් විස්තර ඔක්කොම සත්‍ය වෙනවා. මෙයාව මෝහණයටත් පත් කරනවා. පස්සේ තවත් විස්තර ගන්න. ඊට පස්සේ මෙයාට ඊළඟ ජීවිතේ උපදින්නේ කොතනද කියන එකට සම්බන්ධවත් මතකයක් තිබුණා. පස්සේ අපි කතා කරලා විස්තර කතා කරා. නමුත් අපි තේරුම් ගන්න ඕනේ ඉතින් අපි ඉතින් මේ සුදු නෝනාගෙන් මේ ගැන අහලා අපි ස්වාමීන් වහන්සේලා කතා කරන මෙහෙම සිද්ධියක් මෙහෙමයි කිව්වම මෙයා කියනවා මම බුදුරජාන් වහන්සේ පිළිගන්නේ කියලා කිව්වා. නමුත් අපි කියමු එයාගේ මතයේ විවිධ දෙයක් වෙන්නට පුළුවන්. නමුත් කල්පනා කරලා බලන්න මේ සිද්ධිය. පස්සේ ඒක එයාගේ පොතකුත් තිබුණා. ඉංග්‍රීසි භාෂාවෙනුත් තිබුණා. ලංකාවේ නම් සිංහල භාෂාවටත් ඒක පරිවර්තනය කරලා තිබුණා. ලොකු සිද්ධි දාමයක් ඒ ඔස්සේ කතා බහ වුණා. ඒතකොට ලංකාව පුරත් වෙන රටවල් වලත් මේ විස්තර තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සංසාරයේ විදිහට මේ දේ. එහෙනම් මෙන්න මේ සංසාර සැඩපහර තරණය කරන්නේ කොහොමද? සද්ධායේ තරති යෝගං. සැඩපහර තරණය කරන්න තියෙන්නේ ශ්‍රද්ධාව මුල් කරගෙනයි කියලා බුදුරජාණන් වහන්සේ එක්තරා දෙවි කෙනෙකුට පෙන්වා වදාළා. එහෙමනම් කල්පනා කරන්න මේක දෙවියන්ට විතරක් පොදු නෑ අපිටත් පොදුයි. අපේ බුදුරජාණන් වහන්සේටයි විඥාචරණ සම්පන්නයි කියන්නේ ඩාවින්ට නෙවෙයි. සොක්‍රටිස්ලටත් නෙවෙයි. ඇඩම් ස්මිත්ලටත් නෙවෙයි. එහෙම නැත්නම් ඇල්බර්ට් අයින්ස්ටයින්ස්ලටත් නෙවෙයි. අපි මතක තියාගන්න ඕනේ සර්වඥතා ඥානයෙන් යුක්තව මේ ලෝකයේ වැඩ සිටියේ අවුරුදු 2564කට කලින් අපගේ සම්මා සම්බුදු රජුන් බව. ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පරිණාමවාදයක් පෙන්වා දුන්නා. ඒක තමයි පටිච්ච සම්පදාය. එතකොට මෙන්න මේ සංසාරේ සකස් වීම තරණය කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ අපට මගක් පෙන්වා වදාළ බවත් මතක තියාගන්න. දැන් අද කාලේ නාග යක්ෂ යන් দমনය කළ බව අපි බුදුරජාණන් වහන්සේගේ දහමින් අහලා තියෙනවා. ඒතර සේරුවාවිල අපි කාලයක් වැඩි හිටියේ තැන. ඔය සේරුවාවිල බාර දෙන්නේ නාග පිරිසට. අද කාලේ කතා කරනවා නාග යක්ෂ කියද්දී ඒක සාමාන්‍යීකරණය කරන්න වෙහෙසෙනවා. ඇයි අපි දකින ලෝකෙම්ම සියල්ල මනින්ට අපි වෙහෙසෙන නිසා. ඒතකොට මේ යක්ෂ නාග කියන පිරිස මේ සාමාන්‍ය මනුස්ස ගෝත්‍ර පිරිසක්. එහෙම නැත්නම් බංග්ලාදේශ මේ වගේ ප්‍රදේශ වලින් පැමිණිච්ච මෙහෙම සංක්‍රමණය වෙච්ච මෙන්න මෙහෙම පිරිස් කියලා මේ හැම දිනෙකම මේක ඔප්පු කරන්නට ලොකු වෙහෙසක් ගන්නවා. තර්කයෙන් විවිධාකාර මතවලින් මේවා කියන්න මහන්සි ගන්නවා. නමුත් අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ නාග කියලා පෙන්වපු කොටසක් ඉන්නවා. මේ නිකන්නයි නෙමෙයි කියලාත් මතක තියාගන්න. ඒ තමයි දිව්‍යමය වූ පිරිසක් ගැනයි කියන්නේ. හැබැයි තිරිසන් ලෝකෙට අයිති ධර්ම අවබෝධ කරගන්න බෑ තිරිසන් ජීවිතවලට අයිති නිසා. ඒ වගේම තමයි අලිකොටි වලස්සු අපිට පේන භෞතික මේ ඕලාරික ශරීර වලින් ගොරෝසු ශරීර වලින් අපේ මනුස්ස ලෝකේ ඉන්නවා වගේම දිව්‍යමය වශයෙන් සකස් වෙච්ච සියුම් ශරීර වලින් යුක්ත අය ඒ ලෝකවලට ඊට අනුරූපව ඉන්නවා. ඒ වගේම තමයි මහ මුහුදේ ඝනත්වයෙන් වැඩි කොටස් තියෙනවා ජලයේ අපි ජලයට බැස්සම හුස්ම ගන්න බැරි.
ඒතර ඒ පරිසරය තුල පවා සකස් වෙච්ච එක්තරා ජීවීන් පිරිස් ඉන්නවා. මේක අපි තේරුම් ගන්න ඕනේ. මට මතකයි ඔය සේරුවෙල ඉද්දි සමිද්දිසුමන නාරජුන්ටනේ ඒ සේරුවාවිල දැන් බාරව මහා නාග පිරිසක් එක්ක ඉන්නවයි කියන්නේ. එතන තියෙනවා සිද්ධි පුදුම ගොඩක්. මොනවා හරි කරදරයක් වෙලා කාගෙන් හරි අපි පහනක් හරි පත්තු කරලා කිව්වොත් එහෙම යම් කෙනෙකුට ඉඳලා හමාරයි. ඒතකොට මේවයි සිද්ධි තියෙනවා. ඉතින් අපි මේ ඉතිහාස විස්තරයේ මේ ලලාට ධාතුන් වහන්සේ උරුම වීම සම්බන්ධ මේ කතා ප්‍රවෘත්ති කියද්දී මේක නාග පිරිසක් මෙන්න මෙහෙම බාර දීලා මෙහෙමයි කියද්දී එක්තරා හමුදාවේ මහත්තයෙක් අහගෙන හිටියා. අහගෙන ඉඳලා ඉවරලා මේ මහත්තයා කියා හිටියා ඇවිල්ලා අපේ ස්වාමින් වහන්සේ නමකින් ඇහුවා මේ ඔබ වහන්සේ දැන් නාග පිරිසකට මෙතන මෙච්චර පිරිසකට මෙහෙම බාර දීලා තියෙන සමිත මේ විස්තරයක් කිව්වා. හාමුදුරනේ ඔය ඇත්තද කියලා ඇහුවා. මේ බෞද්ධයෙක් ඇහුවේ. ඒතර ඒ ස්වාමීන් වහන්සේ කිව්වා ඔව් ඇත්ත. මෙහෙම සඳහන් වෙනවා මෙහෙම කරුණු කාරණා තියෙනවා. ඔය විල්ගම් විහෙරේ සිද්ධි තිබුණා. උතන මුස්ලිම් අය මේවා කරන්න ඉද්දි ලොකු එළිය ඇවිල්ලා චෛත්‍ය ගාව පිහිටනවා, බය වෙනවා, ඊට පස්සේ නයියනවා කියලා කියනවා. මේ මුස්ලිම් මිනිස්සු මෙහි ගොඩාක් කතන්දර ඔබ වහන්සේලා කොහොමද උතන ඉන්නේ කියලා අහනවා. අපිට ඉන්න පුළුවන්. ඒගොල්ලන්ට ඉන්න බැරුණේ ඒකට එරෙහි වෙච්ච නිසායි. ඊට පස්සේ ඒ හමුදාවේ මහත්තයා කියලා තිබුණා ස්වාමීන් වහන්සේ මං කාරණයක් කියන්න මම මේව පිළිගත්තේ නේ. නමුත් මේ කතාව අහගෙන හිටියාම හරි පුදුමත් හිතුණා මේක ගැළපෙilla කිව්වා. අපි අහුවා මොකක්ද කියලා අපේ ස්වාමීන් වහන්සේලා. කිව්වා ස්වාමීන් වහන්සේ මම මේ හරිය බාරව හිටි හමුදා නිලධාරියෙක්. අපි LTT එකේ නායකයන් කීප දෙනෙක් අල්ලගත්තා. ඒ අල්ලගත්ත වෙලාවේ අපි යාළගෙන් විස්තර දැනගත්තා. මේ විස්තර දැනගන්න ක්‍රමයක් දන්නවනේ. දැනගන්න අහුවා මේ ඇයි උඹලා සේරුවාවිල සෑයට ඇටැක් කරේ නැත්තේ කියලා ඇහුවලු. නෑ අපි ගියා හැම කණ්ඩායම් පිටින් ගියාම අපිට පේන්නේ මේ මහා සෑය ඔතාගෙන ඉන්න පිරිසක් පේනවා කියලා. ඊට පස්සේ නයි අපි පස්සේ පන්නනවා අපිට පේනවා එක්ක අපි දෙගොල්ල මරා ගන්නවා කිව්වා. වෙඩි තියලවත් නවත්ත ගන්න බෑ. ඔන්න ඔය කාරණේ නිසයි කිව්වා ගොඩාක් වෙලාවට සෑයට අපි පස්සේ කාලෙක අපි මේ හානි කරන එකෙන් බැහැරුණේ ඒ කාරණේ නිසයි කියලා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ බුද්ධ වචනේ තුල මේ ගැන විස්තර වෙනවා. මේ නාග ලෝකයක උපතින්න හේතු වෙන කාරණාත් කියනවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ ඒකට හේතුව දෙබිඩි ජීවිත. මේ කාරණා කියනවා. එහෙම නැත්නම් පසුතැවීම් අධික බව. මෙන්න මේ කාරණා. එහෙම නැත්නම් මේ ලෝකේ විස්තරහල හිතවල ඇති වෙන බැඳීමක් වෙන්න පුළුවන්. මේ දේවල් එක්ක ඒ ලෝකවල උපත කරා යනවා. එහෙනම් අපි තේරුම් ගන්න බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, යක්ෂ, නාග, ප්‍රේත, නිරය ආදී විස්තර ගැන මේ ලෝකයන් ගැන තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ නිසා අපි සද්ධා උපදව ගන්න ඕනේ. මේ කොයි ලෝකෙ ඉපදුනත් මතක තියා ගන්න ඕනේ ඇස කන නාහි දිවකයි හිතක් තමයි හැදෙන්නේ. එතකොට ඒ පසුබිම සකස් වෙන්න වටපිටාවක් තිබෙනවා කියලා තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ ක්‍රියාවලිය බුදුරජාණන් වහන්සේ පටිච්ච සම්පදාය තුලින් කියා දුන්නා. එහෙමනම් මේ පටිච්ච සම්පදාය ධර්මයන් අපිට පුළුවන්කම තියෙනවා කොහොමද වර්තමානයේ තුල අපේ ජීවිතය තුලින් දකින්න පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවට මේ ධර්මයේ කියද්දී අපිට සැප දුක් වේදනා ඇති වෙන්නේ මෙහිමයි කියලා අපි ඉගෙන ගත්තාම ඇස කන නාහි දිවකයි හිත රාග ද්වේෂ මොහ ගැන කිව්වහම අපිට තේරෙනවා අපි තුල මෙහෙම දෙයක් තියෙනවා මෙහෙම ක්‍රියාවලියක්. ඒතකොට අර අහන දහමත් එක්ක තර්කානුකූලව තමයි අපි බලන්නේ. හැබැයි මෙන්න මේ තර්කයේ ඉක්මවා ගිය ස්වභාවයකින් ජීවිතේ දකින්න ඕන. මෙන්න මේ ක්‍රියාවලියක පැවැත්මක් අපේ ජීවිතයේ තියෙනවා කියන දේ අවබෝධ කරගන්න ඕන නම් මතක තියාගන්න ඒකට මගක් තියෙනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ මොකක්ද? සීල සමාධි ප්‍රඥා කියලා කියනවා. දැන් සීල සමාධි ප්‍රඥා කිව්වහම මේ සීලය කොහොමද සමාධියට සම්බන්ධ වෙන්නේ? මොන විදිහටද අදාළ වෙන්නේ කියන කාරණා ගොඩාක් අය හරියට ගලප ගන්න දන්නේ. සමාධිය කොහොමද ප්‍රඥාවට බලපාන්නේ කියලා කාරණේ තේරුම් ගන්න සමහර අය දක්ෂ නැහැ. ඒ හින්දා සමහර අය කියනවා සීලෙ නෙමෙයි ප්‍රඥාවයි කියන. ටිකක් බිව්වට කමකුත් නැහැ කියන. ඉතින් බොන අයට මේක ඉතින් සුපිරි තමයි. ඇයි ඒ? සීලෙ ඕනේ, එව්ව ඕනේ, ප්‍රඥාවයි වැදගත්. ටිකක් බිව්වට කමකුත් නැහැ. තුන්වෙනි සිල්පදේ පොඩ්ඩක් මේ මොනවා හරි වුණත් කමන්නේ කිව්වහම ආයි ඉතින් ඒවා බිඳගෙන ජීවත් වෙන කෙනාට ඒ තරම් සැනසීමක් තවත් නැති වෙන්න පුළුවන්. නමුත් මේකෙන් අපි කවුරුත් හෙලා දකින්නවා නෙවෙයි.
වැරදි අඩුපාඩු සහිත කෙනාටයි මේ ධර්මයේ තියෙන්නේ. නිවැරදි කෙනාට වඩා නිවැරදි වීම පිණිසමයි මේ ධර්මයේ තියෙන්නේ. ඒ නිසා එදා කාලේ ගණිකාවන් අඟුලිමාල වගේ මිනිමරුවන් පවා බුදුරජාණන් වහන්සේගේ දහමෙන් සැනසීම ලැබුවා. එහෙනම් ඔබට මේ දහමෙන් පිහිට සකස් කරගන්න පුළුවන් කියලත් හොඳට මතක තියාගන්න ඕනේ. දැන් මේ දේශනාව ආරම්භ කරන්න කලින් මේ කාරණා ටික දැන් අපි කියවනේ බුදුරජාන් වහන්සේ චතුරාර්ය සත්‍ය ගැන කියද්දි දුක තියෙන්නේ අවබෝධ කරගන්න. මුලින්ම තියෙන්නේ අපේ ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න. ඒක තමයි දුක්ඛාරය සත්‍ය අවබෝධ කරගන්න කියලා බුදුරජාන් වහන්සේ වදාළේ. ඊට පස්සේ දුක කියන දේ හටගන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ හටගන්න හේතුව නැති කරන්න ඕනේ. ඒකට ක්‍රමයක් තියෙනවා. ඒකට කියනවා මාර්ගය කියලා. ඒක ප්‍රගුණ කරන්න ඕනේ. ප්‍රගුණ කරන්න ඕනේ කියන්නේ පුහුණු වෙන්න ඕනේ. සමාධිය කියන එක උපදව ගන්න එක අපි එක්තරා පුහුණුවක් තුලින් ඒක ඇති කර ගන්න ඕනේ. මෙහෙම දියුණු කර ගන්න ඕනේ කියලා මේ ප්‍රගුණ කළ යුතුයි කියන මේ මාර්ගය. ඒතර මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන කියා දෙද්දී අපි කියනවා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ආදී වශයෙන් අපි ඉගෙනගෙන තියෙනවා. සම්මා දිට්ඨිය මුලට එන හින්දා කට්ටිය කියනවා මුලින්ම පටන් ගන්න ප්‍රඥාවෙන් කියලා. නමුත් අපි තේරුම් ගන්න ඕනේ මේ දහම නිවැරදිව තේරුම් නොගැනීම නිසායි මේ ගොඩාක් තර්ක විතර්ක ප්‍රශ්න තියෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ හැදිලා තියෙන්නේ මොනවයින්ද? සීල, සමාධි, ප්‍රඥාවෙන් කියන මේ අංග තුනෙන් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය හැදෙන්නේ. දැන් ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න මෙහෙම කාටත් තේරෙන්නයි මම මේක කියන්නේ වෙන අර්ථකින් නෙවෙයි. කවුරුත් කැමතිනේ සමහරවල්ලාට කැකුළු හාලේ බතයි හොඳ සම්බෝලෙකුයි තියෙනවා තිබුණොත් බොහොම වටිනේ නේ. ඉතින් අපි කවුරුත් බොහොම රසවත්ව මේ එහෙම ආහාරයක් සකස් කරගන්න කැමති. ඉතින් සමහර ලාවල් වලට මේ කාලේ නම් කාටවත් අම්මලට කාටවත් ඉතින් අපිට දාන ගේන්න බෑනේ. ඉතින් අසපුවේ තමයි අපි දානයක් හදා ගන්න ඕන හදාගන්නේ. ඉතින් කොහොමත් මට නම් උයන්න පියන්න හරි අමාරුයි. ඉතින් සම්බෝල කියන එක ලේසියිනේ කියන අදහසින් ඉතින් ඔය අම්මලා හදන් ඉදි බොහොම රසට හදන හින්දා මමත් බැලුවා හදන්න. හදලා දැම්ම දෙහි ගෙඩි දෙක තුනකුත් දාලා හැදුවා. මටම වළඳ ගන්න හරි අමාරුණා. ඉතින් කල්පනා කරලා බලන්න කොච්චර අමාරුද ඒකත් හදාගන්න. ඒතකොට සම්බෝල කියන එක ගත්තාම දැන් ඔන්න අපි හිතමුකෝ සම්බෝල ගැන කතා කරමු. හොඳයි. සම්බෝල ගැන අපි කතා කරද්දි මේ සම්බෝලේ මුලින්ම හදාගන්න වැඩපිළිවෙලක් තියෙන්න ඉපැ. එහෙනම් ඒකට අවශ්‍ය කලමනා ඕනේ. මොනවද ඕනේ? පොල් ඕනේ. ගහකට නැගලා ගෙඩියක් හදා ගන්න. තව රතු ලුණු ටිකක් ඕනේ. එතකොට ඒ වගේම තමයි ලුණු කැට ටිකක් ඕනේ. මිරිස් කරල් ටිකක් ඕනේ. එතකොට මේ ටික ඕනේ. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි මේ විස්තරය කියද්දි අනිවාර්යෙන් අපිත් සම්බෝලේ හදලා තියෙනවා කියලා. එතකොට මේ දේවල් ටික අපිට ඕනේ. දැන් කල්පනා කරලා බලන්න සම්බෝලේ දැන් මේවා තිබුණා කියලා සම්බෝලේ හැදෙන්නේ නෑනේ. පොල් ගෙඩියල එලි ගහලා ඊට පස්සේ පොල් ටික ගාලා ඊට පස්සේ අර මිරිස් ලුණුයි රතු ලුණු ගෙඩි ටික සුද්ධ කරලා අරගෙන මිරිස් ගලේ දාලා ඒක මේ අඹරලා මූලික දේ හදා ගන්නවා. ඊට පස්සේ තමයි පොල් ටික දාලා මේ ඒක අඹරලා මේ සකස් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ තමයි දෙහි බෑයක් විතර දාලා අනලා ගන්න තියෙන්නේ. දැන් කල්පනා කරලා බලන්න සම්බෝලේ හදද්දි ක්‍රමයක් තිබුණා. පොල් ටික රතු ලුණු ටික මූලික පරිසරය හදාගෙන තමයි අපි සම්බෝලේ හදාගත්තේ. ඒ වගේම තමයි වී අස්වැන්න ගන්න ඊට කලින් කුඹුර හදලා සකස් කළ නියරවල් බැඳලා වතුර බැඳලා කුඹුර හදලා එහෙම ක්‍රමවේදයක් තියෙනවා. අවසාන ඵලයේ වී ටික දැක්කහම පටන් ගන්න තියෙන්නේ මේ මුලින්ම මේ අර මූලික ටික අත්හැරලා එකපාර අස්වැන්න දැක්කහම එකපාර අපි තේරුම් ගන්න ඕනේ මේ අවසානයේ කෙලවර කියන එක ලබන්න ඒ දේ අස්වැන්න කියන ඵලයේ ලබන්න නම් ඒකට ආරම්භයක් තියෙනවා. එහෙනම් මතක තියාගන්න සමහර අය කතා කරන මුලින්ම ප්‍රඥාවයි කියලා. නෑ. ඒ ප්‍රඥාව කියන ධර්මතාවය සාක්ෂාත් කරගන්නට විමුක්තිය ආදී ධර්මතා සාක්ෂාත් කරගන්නට
ආරම්භයක් තියෙනවා. මෙන්න මේ කාරණා ටික සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අපි හරියට ඉගෙන ගන්න ඕනේ. මොකද කසිප්පු කාලා බීලා ඇවිල්ලා එහෙම නැත්නම් ගංජා ටිකක් ගහලා ඇවිල්ලා භාවනා කරන අය ඕගොල්ලෝ දැකලා තියෙනවද කියලා බලන්න. එහෙම වෙන්න බෑ. එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ මේ ධර්ම මාර්ගයේ වැඩෙන එක්තරා ක්‍රමවේදයක් තිබෙන බව හොඳට තේරුම් ගන්න. මේ දේශනාවේ නම කිමත්තිය සූත්‍රය. කවර අර්ථයක් පිණිසද කවරනම් ආනිසංස යහපතක් පිණිසද කියන එකයි මේ දේශනාවේ නම වෙන්නේ. එතකොට මේ දේශනාවට මූලික වෙන්නේ මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සවැත් නුවර බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ. බුදුරජාණන් වහන්සේ ඒ සුවඳ කුටියේ තථාගත බුදුරජාණන් වහන්සේ මේ ලෝකය අවබෝධ කරගත් තථාගත බුදුරජාණන් වහන්සේ සර්වඥයන් වහන්සේ ඒ සුවඳ කුටියේ වැඩ හිටියා. ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා දවසක මේ ප්‍රශ්නේ අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද ස්වාමින් වහන්සේ විමසලා තියෙනවා ඒ තමයි කිමත්ත්‍යානි භන්තේ කුසලානි සීලානි කිමානි සංසානීති. අහලා තියෙනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ සීලය කුසල සීලය කවර අර්ථයක් පිණිසද කවර ආනිසංසයක් පිණිසද පවතින්නේ කියලා. එහෙනම් ඔබ කල්පනා කරන්න ඕනේ ඔබ යම් දවසක මම කාගේවත් ජීවිතයක් නැති කරන්නේ නැහැ කියලා සිල්පදයක් සමාදන් වුණාද අන් අයටත් තමාටත් යහපත පිණිස. චේතනාත්මකව තමන් අදිෂ්ඨානයක් කරගත්තද මගේ අද්දකින් මගේ වචනයකින් හෝ මං කවදාවත් තව කෙනෙකුගේ ජීවිතයක් නැති කිරීම පිණිස පිළිපන්නේ නැහැ මේ එවෙන් වූ ක්‍රියාවක් කරන්නේ නැහැ කියන අදහසකට ඔබපත් වුණාද අදිෂ්ඨානයක් ඇති කරගත්තද මේ සීලය ගැන යහන්නේ. මෙන්න මේ සීලය මෙන්න මේ රකින්න සීලේ ආනිසංසය මොකක්ද? මේ සීලයේ අර්ථය මොකක්ද කියන එකයි ඔය අහන්නේ. ඒ වගේම තමයි සොරකමින් වෙන්වීම, ගිහි කෙනෙක් නම් වැරදි කාම සේවනයෙන් බොරුවෙන් වෙන්වීම, ඒ වගේම තමයි මත්පැන් මද්ද ද්‍රව්‍ය භාවිතයෙන් වෙන්වීම, දස සිල් සමාදන් වෙච්ච ස්වාමින් වහන්සේ නමක් නම් ඒ දස සීලය, උපසම්පදා සීලය සමාදන් වෙච්ච කෙනෙක් නම් ඒ උපසම්පදා සීලය තුල පිහිටීමේ ආනිසංසය මොකක්ද? මේවා නිකං කරන්නම් වාලේ සමාදන් වෙන්නම් වාලේ එහෙම නැත්තම් නිකන් ඉන්න බැරුවට මේවායේ ඔහේ සමාදන් වෙලා ඉන්න ඔළුව නරක් වෙච්ච හින්දා සමාදන් වෙච්ච ඒවා නෙවෙයි. මේ සිල්පද තුල පිහිටීම තුල එයාට ලබන්න පුළුවන් දෙයක් ගැනයි මේ අහන්නේ. මොනවද මේ ආනිසංසය? මේ නිසා උපදින දේ ගැනයි ආනන්ද ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගෙන් විමසා හිටියේ. පින්නතුනි මේ ගැන කියද්දි මේ සීලය ගැන කියද්දි හරි ලස්සන කතන්දරත් මතක් වෙනවා මේ ලංකාවේ මේ රටේ සිද්ධ වෙච්ච. ඒතර සීලේ ආනිසංස මහා බොහොමයක් තියෙනවනේ. සීල් රකින්න දැන් සීලය රකින්න සමාදන් වෙච්ච සීලයක් රැකපු කෙනෙක් ගොඩාක් වෙලාවට දුගතිය නෙමේ සුගතිය. මිනිස්සෙක්ව සුගතියට ඔසවා තබන්න මුල් වෙනවා සීල. මේක අමතර විපාකයක්. දැන් අපි දැන් කතා කරන්නේ සුගති ලෝකවල ආනිසංසයක් විදිහට සීලයේ සමාදන් වෙච්ච කෙනෙක් සුගති ලෝකවල උපදින්නට හේතු වෙච්ච කරුණු කාරණාව සම්බන්ධව නෙවෙයි. ඒ සීල ලෝකවලින් අත්මිදීම පිණිස ඒ සීලය උපකාර කරගන්නේ කොහොමද කියන එකයි. ඒ සීලය සමාධිය වඩන්න හේතු වෙන්නේ කොහොමද? ප්‍රඥාව වඩන්න හේතු වෙන්නේ කොහොමද කියන එකයි කතා කරන්නේ. නමුත් පොඩි දරුවොත් අහන් ඉන්නවා නම් වැඩිහිටියෝ වේව අහන් ඉන්නවා නම් ඔය කාටත් මේ සීලයක් රැකීමේ හරි ලස්සන විපාක ආනිසංස ගැන සඳහන් වෙන ලස්සන කරුණු තියෙනවා. විමානවත්තු පේතවත්තු වලත් තියෙනවා. හිතාගන්න බැරි මහා දේශනා ගොඩක් බුද්ධ වචනේ තුලත් තියෙනවා. මේ සිද්ධිය නම් ලංකාවේ වෙච්ච එකක්. ඔය නුවර පැත්තේ ඇත්තන්ට හරි සතුටු වෙන්න පුළුවන් මේ කතාව ඇහුවොත්. එතකොට මේ නුවර ඇත්තෝ සීල් රැකලා තියෙනවා. එතකොට ඔය කඳුරට
ප්‍රදේශවල අයට දැන් ඔය කට්ටියට හොඳයි. දැන් සමහර අය දකුණේ අය කියන උඹ දකුණේද? එහෙනම් ඒ ගෲප් එකේ ඒ පැත්තේ. උඹ කොහෙද? උඹ නුවරද? නේ? එහෙම කියලා නේ ඉන්නේ. එතකොට උඹ පහත රට අර උඩ රට මෙහෙමනේ වෙන් කරගන්නේ. නමුත් මොන රට වුණත් කමන්නේ සීලයක් සමාදන් වෙනවා නම් යහපතක හැසිරෙනවා නම් එයා තමයි වටින්නේ. හැබැයි ඉතින් ඉඳලා මේ නුවර ඇත්තන්ටත් හොඳ කතාවක් මේ තියෙන්නේ. එතකොට මේ ඉස්සර මලේ දේශය කියලා කිව්වා ඔය කඳුරට ප්‍රදේශවලට. ඒ ප්‍රදේශවල ඒ කාලේ ගොඩාක් ඉස්සර කාලේ මේ ගොඩාක් ජනතාව අඩුයි. කඳුකර දුෂ්කර ප්‍රදේශ ගහකොළ දැන් අදත් කූඩැල්ලු එහෙම ඉන්නවනේ හරි අමාරුයි. එතකොට මේ ඒ නුවර සීතල ප්‍රදේශ තිබුණා. ඉතින් මේ ප්‍රදේශවල ඉස්සර ජනතාව ටිකක් අඩුයි. ඒ කියන්නේ මිනිස්සු හිටියේ නැහැ කියන එක නෙවෙයි. හරි ඡණ්ඩ වන මුර්ගයෝ හිටියයි කියලා කියනවා. ගවයෝ, දිවියෝ, වලස්සු මේ සත්තු ඉඳලා තියෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රදේශයේ හිටිය තරුණ ජෝඩුවක්. මේ තරුණ ජෝඩුව ගහේ කොලේ හැදෙන පළතුරු ගෙඩි ආහාර කරගෙන අල වර්ග ආහාර කරගෙන ඒ වගේම තමයි දඩේමින් මෝහෙම මරලා අද නම් මෝයේ පැත්තේ නැතුව ඇති. එතකොට නමුත් මේ සත්තු අදත් ඇති සත්තු එහෙම මරලා කරලා ඒ ආහාරය තමයි අරගෙන මේ දෙන්න. හැබැයි මෙහෙම ජීවත් වුණා නමුත් මේ කෙනා මේගොල්ලෝ මේ සංඝයා දැක්කහම මේ දම්පැන් පූජා කරලා තියෙන ස්වාමින් වහන්සේලාට හරි ආදරේ. හරි ගෞරව භක්තියකින් යුක්තයි. යටහත් පහත් උසස් කුලයක උපදින්නටත් ඒක හේතු වෙනවනේ. නේද? ඒ වගේම තමයි අපි දැනගන්න ඕනේ තවත් කාරණා තියෙනවා. සමහර අය ওই විදිහට සත්තු මරලා ජීවත් වෙන අද කාලේ සමහර වයින් ස්ටෝර්ස් අරවමේව තියෙනවා. ඒවා නරකයි තමයි. එතකොට එයාලා ඒ වයින් උපයන දෙයකින් දම්පැන් දෙද්දී ඒකේ ඒ දානේ යම් අඩුපාඩුවක් තියෙන්න බව පුළුවන්. නමුත් ඒ ලබන පිරිස පිරිසිදු වීම තුළ යම් ආනිසංස ඒ ඇත්තු ලබන්න පුළුවන්. දැන් මගේ එක මහත්තයෙක් ඇහුවා මේ ස්වාමීන් මේ බෝධියේ රන් වැටකට කණුවක් බාරගත්ත කෙනෙක් ඉන්නවා. මෙන්න මෙහෙම වයින් ස්ටෝර්ස් එකක් නම් තියෙනවා. මම ඒකින්ද පොඩ්ඩක් අදිමදි කළා මෙහෙමයි කිව්වා. ඉතින් මම මොකට අදිමදි කරන්න දෙයකට මං කිව්වා කමන්නේ අවස්ථාව දෙන්න. මං ඒකට අදහස් කළේ මෙන්න මේ වගේ දෙයක්. ඒ තමයි අපි හිතමු බුදුරජාණන් වහන්සේ කාලේ දඩයන් කරපු වැද්දෝ සමහරලාවල් වලට මේ වැද්ද ඒක කළා තමයි. සමහරලාට ඒකෙන් පිසලා දීපු ආහාරයක් බුදුරජාණන් වහන්සේ වළඳපු අවස්ථා තියෙනවා. ඒතර අම්බපාලිය වගේ ගණිකාවක් එයා වෘත්තියෙන් ගණිකා වෘත්තිය යෙදිලා උපයපු කහවණු තිබුණේ. ඒකෙන් සංඝයාට දම්පැන් දෙද්දි බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. එයාගේ පැත්තෙන් කිල්ට වෙනම එකක්. නමුත් මේ මිනිස්සයා ත්‍යාගය කියන දේ උපදවන්නට යද්දි ඒක පිරිසිදු එකක්. හැබැයි ඒක දෙන්න මුල් වෙන කාරණයක් තිබුණා කිලිටි. නමුත් එයා ඒ දීම තුලත් දෙන්නේ බුදුන්ට සංඝයාට. නමුත් එයාට මහ විපාකයක් ලැබුණා. හැබැයි අර ඒ දානි අපිරිසිදු කරන කාරණයක් තියෙනවා. ඒ දානි ගොඩාක් මහත්ඵල මහානිසංස වෙන්න නම් තවත් මහත්ඵල මහානිසංස වෙන්න නම් ඒ උපයන දේ ධාර්මික වුණා නම් තවත් ගොඩාක් විපාක තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. මොකද පිරිසිදුකම කියන දේ ශාසනය තුල තියෙන එක. නමුත් අපි කාවත් හෙලා දකින්න හොඳ නෑ එහෙම කරද්දි. ඒ නිසා අපි මේව හොඳට තේරුම් ගන්නට ඕන මූලික කාරණා. එතකොට මේ අර තරුණ ජෝඩුව දැන් මේ ස්වාමින් වහන්සේලා දැක්කහම මෙහෙම දම්පැන් දෙනවා මෙහෙම අර යම් මෘදු සාන්ත ගති තිබුණා මේ සත්තු මැරුවා වුණා. එක්තරා දවසක ওই මලය වාසී මහාදේව කියන රහතන් වහන්සේ ස්වාමින් වහන්සේ මෙහි වඩිද්දි මේ ජෝඩුව දැක්කා. දැකලා දුවලා ගිහලා වැඳලා අනේ ස්වාමීනි වැඩින්ට කියලා ආසන පනවල ඉතින් මෙයාලා ඉතින් ඔය පළතුරු අඹ ගෙඩියක් මොන හරි දානෙට තියෙන ಜಾති ටිකක් දීලා දඩමස් ටිකක් එක දෙන්න ඇති. ඒ ස්වාමීන් වහන්සේ වැළඳුවට පස්සේ මේ ස්වාමින් වහන්සේට මේ දෙදෙනා කෙරෙහි මහා කරුණාවක් ඇති වුණා. අනුකම්පාවක් ඇති වුණා. ඇති වෙලා මේ දෙන්නාගේ ජීවිතේ ගැන බලලා මේ ස්වාමින් වහන්සේ කියා හිටියා ඒ දෙදෙනාට ඔබ කැමති වෙන්න ඕනි සීල් රකින්න. කොහොමත් හොඳ ගතිගුණ තිබුණා, මෘදු ගතිගුණ තිබුණා, දඩයම් කරලා ජීවත් වුණා වුණත් අර ස්වාමින් වහන්සේගේ වචනයට කීකරුණා. ඒ ස්වාමින් වහන්සේගේ වචනයට අවනත වුණා. ඒ වචනයට අවනත වෙලා කීකරු වෙලා මේගොල්ලන්ට කිව්වා ප්‍රාණඝාතයෙන් සොරකමින් වෙන්න. මෙයාලා සීලයේ පිහිටියා. අවුරුදු 25ක් මේ දෙදෙනා මේ සීලය අඛණ්ඩව රකින්න.
ඊට පස්සේ මරණයටපත් වෙනවා. නිකමටවත් හිතන්න බෑන කවුද මේ දෙන්න කියලා. එතකොට මේ උපාසිකාව උපදිනවා කවුද? ලංකාවේ ඒ ගාමිණී අභය රජුගේ මව් විහාර මහදේවිය. පියා තමයි කාවන්තිස්ස රජුරුව. ඒ උපාසකයන උපදින්නේ ඒ රජුරුව වෙලා. මේ කල්පනා කළ බාන්න චේතනාවක් මුල් කරගෙන රැක්ක සීලයක විපාක. මේ දෙදෙනා මෛත්‍රී බුද්ධ ශාසනයේ මං හිතන්නේ ධර්ම අවබෝධය ලබනු. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ මේ සීලයේ අමතර දෙයක් මේ මං කිව්වේ. මේ බාන්න සීලය ධර්මයට බලපාන ආකාරය ගැන මේ දේශනාවේ කියද්දි මම මේ අමතර කාරණයක් කිව්වේ. දැන් ඇහුවනේ සීලය කුමනි ආනිසංශයක් කවරනම් විපාකයක් මුල් කරගෙන තියෙන්නේ කියලා කවර අර්ථයක්ද තියෙන්නේ? කවරනම් වූ ආනිසංශයක්ද කියලා ඇහුවා. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අවිප්පටිසාරත්තානිකෝ ආනන්ද කුසලානි සීලානි අවිප්පටිසාරානි සංසානීති කියනවා මේ පිරිසිදුව නිවරදිව. ඒ කියන්නේ නිවන මුල් කරගෙන ඒ දේ සාක්ෂාත් කිරීම පිණිස මේ මොනවද මේ තුන් ලෝකේ තරණය කිරීම පිණිස ඒ අර්ථයෙන් යුක්තව රාගයත් ද්වේෂයත් මෝහයත් ප්‍රහාණය කිරීම පිණිස කියන අර්ථය මුල් කරගෙන යම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වෙන් වුණාද සොරකමින් වෙන් වුණාද කය වචනේ හිත පිරිසිදු කර ගැනීම කියන ප්‍රතිපත්තියට පැමිණලා ඉන්නවද මේ සීලේ ආනිසංසය අර්ථය මේකයි. එහෙනම් සීල් රැකීමේ අර්ථය දැනගන්න. මේ පැවිදි වෙලා ඔහේ නිකන් ඉන්නවා කියන එක මේකේ අර්ථයක් නැහැ කියලා කවුරු හරි කියනවනම් ඒක ඉතින් මොකක් හරි කල්පනා ශක්තිය දුර්වලකමක් තමයි අපිට හිතන්න තියෙන්නේ. ඒතකොට කියනවා මොකක්ද හේතුව මේකේ ආනිසංසය මොකක්ද? අර්ථය මොකක්ද සීල් රැකීමේ? බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියා හිටිනවා පසුතැවිලි නොවීම පිණිසයි පවතින සීල. හිතේ පසුතැවීමක් ඇති නොවීම පිණිසයි. එහෙනම් අපිට පේනවා මේ ප්‍රඥාවෙන් නුවණින් යුක්තවයි අපි මේ ප්‍රාණඝාතයෙන් සොරකමින් වෙන්වීම කියන කයෙන් වචනෙන් රකින්න සිල්පද ටික. වචනෙන් බොරු කේලම් පරුස වචන හිස් වචන නොකියන්නේ නැතුව අපේ වචනේ සංවර කර ගැනීම. ප්‍රාණඝාත සොරකම වැරදි කාමසේවනය කරන්නේ නැතුව අපේ කයෙන් ඇති කරගන්න පිරිසිදුකම මේ ආදි ධර්මතාවල පිහිටීම මේ සීලේ ආනිසංසය තමයි පසුතැවිලි නොවීම. හොඳයි එහෙනම් ඒකේ අනිත් පැත්ත සීල් නොරකෙමි රකින්න නැත්නම් ඒකෙත් තියෙන්න එපා අර්ථයක් ආනිසංසයක්. ඒව බලාගෙන වෙන්න ඇතිනේ සමහර අය බෝතලේ බාගේ හිස් කරනවා ඇත්තේ. සමහරලාට බොරු කේලම් පරුස වචන කියලා ඒවයිනුත් විනෝද වෙන ඇත්තෝ ඉන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න පහුගිය කාලේ හිරගෙවල් වල හිටපු ඇත්තෝ. ඒවයේ මානසික ප්‍රශ්න වලට දෙන බේත් කොච්චර තිබිලාද? ඇයි ඉතින් ඔයගොල්ලන්ට එව්ව දෙන්නේ? ඒගොල්ලන්ගේ හිතවල තියෙන පීඩාව කොයි වගේ බලවත් වෙන්න ඇද්ද කියලා ඕගොල්ලෝ කල්පනා කරන්න. කූඩුවක් ඇතුළට වෙලා අර බල්ලුන්ව දැම්මාම කූඩුවකට වගේ ඔයාලා කල්පනා කරලා බලන්න මේ මිනිස්සු විඳින වේදනාව වෙච්ච වැරදි අරමේවත් ඉල්ල තියෙන පසුතැවීම ඊට පස්සේ එතන ඉන්න අයගේ දැන් සමහර ලාවලට එලියක් දකින්න බෑ බාහිරක් බෑ එක්තරා සීමාවකට සීමා වෙලා ඉන්නේ එතන ඉන්න මිනිස්සු ටික එක එක જાතියයි ඉන්නේ ඊට පස්සේ මේ එතකොට ලිංගික හැසිරීම් රටා ඒ මිනිස්සුන්ගේ ගන්න දෙයක් නැති වෙන්නට පුළුවන් ඇතුළේ තුල හිතා ගන්න බැරි වෙන්න පුළුවන් මේවා කල්පනා කරන්න. එතකොට මේ දේවල් එක්ක ජීවත් වෙන මිනිස්සු දරුවෝ ආදී දේවල් කල්පනා කරගෙන වෙච්ච කරපු දේවල් ගැන පසුතැවීමෙන් මානසිකව බිඳ වැටිලා ස්වාමීන් වහන්සේලා බණක් කියන්න ගියාම අඬනවා මේ මිනිස්සු මේ වෙච්ච දේවල් ගැන පසුතැවෙනවා මට මේවා නොකර ඉන්න තිබුණායි කියලා හිතෙනවා. කල්පනා කරලා බලන්න මිනිස්සුන්ගේ තියෙන අර පසුතැවීම වේදනාව කොච්චරක්ද? එහෙනම් කල්පනා කරන්න යම් දවසක වැරදි වෙච්ච බව ඇත්තයි අද ඉඳන් හරි සිල් රකින්නවනම් අද ඉඳන් හරි මගෙන් වරදක් වෙන්න මං ඉඩ තියන්නේ මගේ ජීවිතේ මේ වෙනුවෙන් කැප කරනවා කියලා හිතලා සිල් රකින්න කෙනෙකුට තියෙන විපාකේ තමයි පසුතැවිලි නොවීම. දුසිල් භවයේ තියෙන දුර්විපාකයක් තමයි පසුතැවීම ඇතිවීම.
ඒක නිසානේ මිනිස්සු මරාගත්ත, කෑ ගහගත්ත, ප්‍රශ්න ඇති වෙනවා, වහල්වල් උඩ නගින කොච්චර දේවල්ද. එහෙනම් ඇතුලේ නොහිටියත් එළියේ ඉන්න මිනිසුන්ගෙත් කොච්චර ප්‍රශ්න තියෙන්න පුළුවන්ද? ඒව ගැනත් අපි අනුකම්පාවෙන් බැලිය යුතුයි. පහත් කරන්න හොඳ නැහැ, හෙලා දකින්න හොඳ නැහැ. ඒවයි නැගී හිටින්නයි උදව් කරන්න ඕනේ. එහෙමනම් බලන්න කල්පනා කරලා සීලයක් රකින්නවද? එහෙනම් ඒකේ ප්‍රතිඵලය තමයි අර මානසික සුවය. අර මානසික සුවය, පසුතැවිලි නොවීම. දැන් අහනවා ආනන්ද ස්වාමින් වහන්සේ අවිප්පටිසාරෝපන බහන්තේ කිමත්තියෝ කිමානි සංසෝති අහනවා. එහෙනම් හරි දැන් ওই සීලය ආරක්ෂා කරපු නිසානේ එයාට ජීවිතය ගැන හිතද්දී එයාට සතුටක් මේ පසුතැවිලි නැහැයි කියලා කිව්වේ. ඉතින් හරි. හිත පසුතැවීමක් නැත්තම් බොහෝම අපි කියන්නේ ෆ්‍රෙෂ් පිට කියලා ඉන්නවා වගේ නේද? බොහෝම හිත සතුටින් නම් තියෙන පසුතැවිලි ගතිය ස්වභාවය නැත්තම් හරි පසුතැවිලි නැතිකම කියන ස්වභාවයෙන් තියෙන ඇති අර්ථය මොකද්ද? ඒක නිසා උපදින ආනිසංසය මොකක්ද කියලා ඇහුවා ඊළඟට. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පාමොජ්ජංකෝ ආනන්ද පීතත්තං පීතානි සංසන්ති. ආනන්දේනි පසුතැවිලි නැති කෙනාට ඒ පසුතැවිල්ල කියනවා ඒ පසුතැවීම කියන දේ නැත්තම් කියන පාමොජ්ජං පන බන්ති අවිප්පටිසාරකෝ ආනන්ද පාමජ්ජත්තෝ පාමජ්ජානි සංසෝති. කියනවා මේ අර හිතේ පසුතැවිලීම කියන එක නැත්තම් දැන් සිල් රකින්න කෙනාට ලැබෙන විපාකේ තමයි පසුතැවීමක් නැහැ. පසුතැවීම නැත්තම් Tamanට සැනසීම නම් තියෙන යාට හැම වෙලින් ප්‍රමුදිතයි. ඒතකොට කල්පනා කරන්න පුළුවන් කියන්නේ මොකද්ද ඔය ප්‍රමුදිතකම කියන්නේ කියලා. ප්‍රමුදිතකම කියලා කියන්නේ මොකක්ද? හිතාගන්න මෙහෙම. දැන් ගෙවල් දොරවල් වල ප්‍රශ්න ඇති වුනහම දරුවෝ මුල් කරගෙන, ඥාති මුල් කරගෙන, යාළු මිත්‍රයෝ මුල් කරගෙන, එහෙම නැත්නම් හිත රිදෙන කතාවක් අහන්න ලැබිලා මොන හරි දෙයක් වුණාට පස්සේ අපි මූණ හතරැස් වෙන්නේ. මූණ ඇඹුල් වෙන්නේ. ඊට පස්සේ වෙනදා හොඳට උයලා පිහලා වේලාසෙන් නැගිටලා වැඩ කරපු එක අමෙන් ඉන්නවා. එක පැත්තක් බලාගෙන ඊට පස්සේ මොකද වෙන්නේ? කිසි දෙයක් මතකෙට එන්නේ ඔහි කල්පනා කරනවා. දැන් බාණ්ඩ එහෙම වෙන අය දකින්නේ නැද්ද? මෙහෙම ඉන්න ස්වරූපෙන් ඉන්න කෙනෙක් ගුරුවරියක් නම් පන්තියට යනවා. පන්තියට යද්දි කොල්ලෝ ටික දන්නවා පන්ති ඉන්න අද නම් ටීචර්ගේ මූඩ් එක නම් හොඳ නැහැ. අද මොනවා හරි වෙලා අපේ මොකක් හරි වුණොත් කණ්ඩ වෙනවා හොඳට. ඒතර බාන්න මේ ළමයි ටික දන්නවනේ මේ තමන්ගේ පන්තියට එන ගුරුතුමිය ගුරුවරිය අවුරුදු 2-3 මේ ළමයි දන්නවනේ. එද්දි දන්නවා අද නම් මොකක් හරි අවුලක්. සමහර ළමයි කියනවා අද නම් මොකක් හරි මහත්තයයි ටීචර්යි අතර මොකක් හරි අවුලක් වෙලා තියෙනවා. නැත්තම් ටීචර් එද්දිම ප්‍රින්සිපල්ගෙන් හොඳට මොකක් හරි එකට අහගෙන තියෙනවා කියලා ඒ ළමයි ටික දන්නවා. පොඩ්ඩක් එදාට පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්නේ අද නම් තත්ත්වේ භයානකයි. අපිත් එහෙම ඉස්සර ගණිතයේ හරි සර් උගන්වන්න එනවා නම් එයා hina වෙගෙන එනවා නම් කිසි අවුලක් නැහැ. ගෙදර වැඩ ටිකක් පොඩ්ඩක් අවුල් වුණත් එදා සර්ගේ තත්ත්වේ හොඳ නම් පොඩ්ඩක් දඬුවම අඩු වෙන්න පුළුවන්. එද්දිම එනවා නම් මූණ හතරස් කරගෙන එක තාලයකට එනවා නම් වැඩ වරදිනවා කියලා අපි කොහොමද දන්නේ. එහෙනම් කල්පනා කරලා බලන්න ඒ පසුතැවීම නැහැ කියන කාරණේ මුල් කරගෙන දැන් සීලය රකින්න කෙනාට පසුතැවීම ඇති වෙන්නේ නැහැ කියන ආනිසංසය තියෙන පසුතැවීම නැත්තම් ප්‍රමුදිත බව තියෙනවා. හොඳට ප්‍රමුදිතකම තියෙනවා නම් කරන කියන වැඩ කටයුතු ටික පව හරි ප්‍රබෝධයෙන් කරන්න පුළුවන්. එතකොට අහනවා ඒ තමයි මේ ප්‍රමුදිත බව කියන දේ ප්‍රමුදිත බව කියන දේ තියෙනවා නම් මේ ප්‍රමුදිත බව කවර ආනිසංසයක් එහෙම නැත්නම් කවර අර්ථයක් පිණිසද පවතින්නේ කියලා ඇහුවා ආනන්ද ස්වාමීන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියා හිටිනවා ආනන්දේනි ඒ ප්‍රමුදිත බව කියන කාරණේ උපකාර වෙන්නේ ආනිසංස වෙන්නේ අර්ථය වෙන්නේ. ඒ කියන්නේ ප්‍රමුදිත බව කියන දේ අපේ හිතක තියෙනවා නම් ඒ නිසා උපදින ඊළඟ කාරණේ තමයි කියනවා ප්‍රීතිය. බොහෝම එයා බොහොම ප්‍රීතිමත් ස්වභාවයකින් යුක්තයි. මූණේ රැලි අඩුයි. එතකොට ඒ වගේම තමයි චූටි සිනහවක් තියෙනවා. ගිහිල්ලා මේ මොන හරි දෙයක් මෙහෙමයි කියලා කිව්වත් එයාට කියලා සමහරලාට සතුටු සිතින් එයා කරලා දෙන්න පුළුවන්. මල් පහන් ගෞරවයෙන් බොහොම සද්ධාවෙන් ඒ කටයුතු කරනවා. ධර්මයේ හැසිරීම, ධර්මයේ කියවීම, බණ භාවනාව මේ හැම දෙයකදීම අර ප්‍රීතිමත් ස්වභාවය මනසේ තියෙනවා නම්
අර සැහැල්ලු බව මනසේ ආරවුලක් නැති ස්වභාවය මුල් කරගෙන එයාට ඊටාම හටගන්න දෙයක් තමයි මේ ප්‍රමුදිත බව කියන කාරණේ මුල් කරගෙන ප්‍රීතිය හටගන්නවා. ප්‍රීතිය කියලා කියන්නේ උඩ පැන පැන හහ ගාල් hina වෙන එක නෙවෙයි. අපි ඒවනේ නාට්‍යවල දැකලා තියෙන්නේ. ඒව නෙවෙයි. මේදි කියන්නේ හිතක ඇති වෙන අර සැනසීම මුල් කරගෙන ඇති වෙන ප්‍රීතියක් ගැනයි කියන්නේ. ඊට පස්සේ අහනවා මේ හිතක හරි ප්‍රීති බුදුරයන් වහන්සේගෙන් අහනවා ආනන්ද ස්වාමීන් හරි ඉතින් ওই ප්‍රීතිය ඇති වුණා කියන එකේ ආනිසංසය මොකද්ද? ආර්ථය මොකද්ද කියලා ඇහුවා. දැන් කල්පනා කරලා බලන්න පොසිටිව් තින්කින්. ඊට පස්සේ අර අපිට මානසික ප්‍රශ්න ඇති වුණාම වෛද්‍යවරු ගාවට ගිහිල්ලා උපදෙස් ගන්නයි කොච්චර යනවද මේ මානසික සැනසීම හදාගන්න කියලා රටවටි. මේ බාන්නකෝ මේ කියා දෙන දේවල් කොච්චර ලස්සනයිද? දැන් බලන්න පටන් ගත්තේ මොකද? සීලේ. සීලයක් රැක්කොත් මොකද වෙන්නේ? පසුතැවීම නෑ කිව්වා. පසුතැවීම නැත්තම් මොකද්ද තියෙන ආනිසංසය කියලා ඇහුවා. එතකොට කිව්වා ප්‍රමුදිත බවයි කිව්වා. හරි ඉතින් ප්‍රමුදිත බව තිබුණොත් මොකද්ද තියෙන ඊළඟ ආනිසංසය අර්ථය මොකක්ද කියලා ඇහුවාම කිව්වා ප්‍රීතියයි කියලා කිව්වා. එහෙනම් අපි බලමු ප්‍රීතිය තිබුණොත් ඊට පස්සේ මොකද්ද තියෙන්න පුළුවන් කියලා. අහනවා පීතිපන බන්තේ කිමත්තියා කවර අර්ථයක්ද තියෙන්නේ කියලා ඇහුවා. කෙනෙකුගේ හිතේ ප්‍රීතිය තියෙනවා නම් ඒකෙන් ඇති වෙන්න පුළුවන් ඊළඟ අර්ථයේ විපාකය මොකක්ද? ලැබෙන ආනිසංසය මොකක්ද කියලා ඇහුවා මේ හිතේ ප්‍රීතිය තිබුණා කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ කියා දෙන පීතිකෝ ආනන්ද පස්සද්දත්තු කියනවා මේ ආනන්දේනි එයාට ඒ ප්‍රීතිය තියෙනවා නම් පස්සද්ධිය තියෙන්නේ. පස්සද්ධිය කියලා කියන්නේ ඔය සාමාන්‍යයෙන් චිත්ත සමාධියක් අත්දැකීමක් තියෙනවා නම් අපි කියමුකෝ ධ්‍යාන මට්ටමක් නැතිව වෙන්නට පුළුවන්. යම් ආකාරයක විදර්ශනාවකින් වෙන්න පුළුවන්, සමතකින් වෙන්න පුළුවන්. සමහර අයට යම් සමාධියක් ඇති වෙලා තියෙනවා නම් සමහරලාට එයාලට ඒකේ අත්දැකීමක් තියෙන්න පුළුවන්. ඒ තමයි අර හරි සැහැල්ලුයි. කය නම් ඇඟ නම් කිලෝ 100ක් 160ක් තිබුණා වුණාට සමහරලාට එයාට කයේ බරක් දැනෙන්නේ. එතකොට විවිධාකාර ගැටලු ප්‍රශ්න තියෙන්න පුළුවන් බාහිර. නමුත් එයා හිතට ගන්නෑ මේ ධර්මයක් ඇසුරු කරගෙන එයා ඒව දිහා දකින්න. හිතත් හරි සැහැල්ලුයි. ප්‍රශ්න නෑ. සමහර අය ඉන්නේ චූටි ප්‍රශ්නේ මහා මේර ඔළුවේ තියාගත්තා වගේ ඉන්නවනේ. නේද? එතකොට ඒ කයත් හිතත් සංසිඳිලා තියෙන. පස්සද්ධිය කිව්වන්නේ එහෙම දෙයක්. ඒතර අපේ හිතක නීවරණ ආදී ධර්මතා බැහැර වෙද්දී මේ පස්සද්ධිය ආදී ධර්මතා තවත් වැඩි වෙනවා. තමන්ගේ ජීවිතය අර සැනසීම ආදී පසුතැවීමක් නැති ස්වභාවය මුල් කරගෙන මේ ධර්මයන් යාට උපදව ගන්න පුළුවන්. එහෙනම් ප්‍රීතිය හේතුවක් වෙනවා ඒ කායික මානසික පස්සද්ධියට. සැහැල්ලු බවට හේතුවක් කිව්වා. ඊට පස්සේ අහනවා හරි දැන් ඔය කායිකව මානසිකව තියෙන මේ පස්සද්ධිය කියන්නේ ඒ සැහැල්ලු බව අහනවා මේ කවර අර්ථයක් පිණිසද පවතින්නේ? මොකක්ද ආනිසංස කියලා ඇහුවා ආනන්ද ස්වාමීන්. එතකොට කියනවා සුඛත්තා. සුඛානිසංසාති සැපය පිණිසයි. සැපේ පිණිසයි කියලා කියනවා. සමහර අයට ඔය ණය ගෙවල ඉවරනහම මම මේකට මේ දේ ඒකට සමාන කරනවා නෙමෙයි. නමුත් මේ නිකන් අදහසක් ගන්න කියන්නේ සමහර අය අවුරුදු ගාණක් ණය තිබිලා පොලී තිබිලා කොහොම හරි මොන ක්‍රමයකින් හරි ඒක බේරලා ඔක්කොම වෙලා නිදහස් වුණාට පස්සේ දැන් නම් මැරුණත් කමන්නේ කියලා. සමහර අය එහෙමත් ඉන්නවා. එතකොට කල්පනා කරලා බලන්න ණය බේරලා ඉවරලා එහෙම වුණා නම් බලන්න මිනිස්සෙකුට සිල් රැකලා ඒ සීලය නිසා පසුතැවීම නැති වෙලා පසුතැවීම නැති කියන කාරණේ මුල් කරගෙන ප්‍රමුදිත බව ඇති වෙනවා. ප්‍රමුදිත භාවය කියන කාරණේ ආනිසංස කරගෙන අර්ථය මුල් කරගෙන ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වුණ කෙනාට මොකද්ද කය හිත කියන මේ ධර්මතා දෙක හොඳට සංසිඳිලා යනවා. කය හිත හොඳට සංසිඳුන කෙනාට මොකද වෙන්නේ? හරි සැපයි. හරි සැපතක්. ඉතින් එයා කතා බහ කරද්දි වෙන්න පුළුවන් හැම දෙයකදීම වෙන්න පුළුවන් පුදුමාකාර සැහැල්ලුවක් සැපයක් යාට තියෙනවා. මේ බාන්න සීලේ දැන් ගමන් කරන්නේ විදිහ බලන්න හොදට. ඊට පස්සේ අහනවා
දැන් පස්සද්ධිය හේතුනේ සැපේ පිණිස කිව්වනේ. ඊට පස්සේ අහනවා ආනන්ද ස්වාමීන් තව දුරටත් අහනවා. සුඛං පන භන්ති කිමත්තියං කිමානි සංසන්ති අහනවා මේ ඒ කායික සැපය මානසික සැපය සැපේ තියෙන අර්ථය මොකක්ද ඊළඟට ලබන්න තියෙන ආනිසංසය විපාකෙ මොකක්ද කියලා අහනවා එකේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා සුඛං කෝ ආනන්ද සමාධත්තං සමාධානි සංසන්ති කියනවා මේ සැපේ තියෙන කෙනාට තමයි කිව්වා හොඳට හිත සමාධිමත් වෙන්නේ. හොඳට හිත සමාධිමත් වීම කියන කාරණයට හේතු වෙනවා. සමහර අය හරි සැහැල්ලුවෙන් ඇවිල්ලා හොඳට පළඟ බැඳගත්තා, ඇස් දෙක වහගත්තා, අත් දෙක සැහැල්ලුවෙන් තියාගත්තා. කයේ බරයක් නැහැ. හිත හිමි දුවන්නේ. හිත හරි සමබරව භාවනා අරමුණ තුල පිහිටලා තියෙනවා. හොඳට සිහිය පිහිටනවා. අනිත් අය භාවනා කරන්නේ දත් මිටි කාගෙනනේ. විනාඩි 5යි 10යි පැය කාලයි ඉඳ හිටින්න බෑ නැගිටිනවා. නමුත් අරයා පැය 2 3 හොඳට සමහර අය දැකලා ඇති හොඳට භාවනා කරන කෙනෙකුට හොඳට සමාධිය තියෙන කෙනෙක් ගොඩක් වෙලා ඉන්නවා සාමාන්‍යයෙන්. එතකොට අර මොකද්ද හොඳට ඒ සැපේ තියෙන කෙනාට මොකද වෙන්නේ? හිත හොඳට චිත්ත සමාධිය ඇති වෙනවා. පළවෙනි දෙවෙනි ධ්‍යාන විදිහට හොඳට දියුණු කරන්න පුළුවන්. ඊට පස්සේ අහනවා හොඳයි ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඒ චිත්ත සමාධියේ මොන වගේ අර්ථයක් පිණිසද තියෙන්නේ? දැන් දැක්ක නේද සීලය කියන දේ උපකාර වෙච්ච විදිය සමාධිය උපදින්න. දැන් දැක්ක නේද අපි සීල සමාධි ප්‍රඥා කිව්වට දැන් මේ සීලයේ සමාධිය උපදව ගන්න හේතු වෙච්ච ඒ ක්‍රියාවලිය ධාරාව තමයි මෙන්න මේ කියපු කාරණා ටික. එහෙනම් මේ ගැන දන්න මිනිස්සු නිකමටවත් කියයිද ප්‍රඥාව තමයි සීලය ඕනේ කියලා කියයිද? එහෙම කියයිද? වෙන්න බෑනේ. එහෙනම් අපිට පේනවා එහෙනම් හිරගෙවල් වල ඉන්න කට්ටිය තමයි මුලින්ම සමාධිය වඩන්නේ. එහෙම වෙන්නේ නෑනේ. හැබැයි එතනත් යම් මිනිස්සෙකේ ජීවිතේ තේරුම් අරන් ඒව අත්හැරලා සමහර අය ඉන්නවා මේ මං අහලා තිබුණා මුස්ලිම් මහත්තයෙක්ද කොහෙද හිරගෙදරක ඉඳගෙන මේ පොත්පත් කියවන්න ලැබිලා එයා හොඳට සමාධිය හදාගන්න. එහෙම වුණොත් අපේ කට්ටියම දාන්න ඕනේ වැලිකඩ බන්ධනාගාරයට. දාලා මාසෙකින් විතර එළියට ගත්තන හරියට හරියනවා. ඒ නිසා අහනවා මේ ඒ සමාධිය ඉපදුනාට පස්සේ සමාධිය කවර අර්ථයක් පිණිස කවර යහපතක් පිණිසද ඒ සමාධිය තියෙන්නේ? සමාධිය තිබුණොත් සමාධිය තියෙන විපාකෙ මොකද්ද? සමාධියෙන් තියෙන ප්‍රයෝජනෙ මොකක්ද කියලා අපි අහන්නේ. ආන් ඒක අහන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමාධිකෝ ආනන්ද යථා භූත ඥාන දස්සනත්තු යථා භූත ඥාන දස්සනානි සංසෝති කියනවා යථා භූත ඥාන දර්ශනීය පිණිස හේතු. මේ වචනේ නම් අමාරු වෙන්න පුළුවන්. එතනදී යථා භූත ඥාන දර්ශනීය කියන්නේ මොකක්ද? යථා කියන්නේ ඒ ආකාරයෙන් කියන එකනේ. ඒ ආකාරයෙන් මෙයාට මේ ඇත්ත දකින්න පුළුවන්. මොකේ ඇත්තද? එයාට දකින්න පුළුවන් මේ රූපයේ ඇත්ත. එහෙනම් සමාධිමත් සිතකින් සමාධියෙන් වාසය කරන කෙනාට ඒ සමාහිත සිතින් යුක්තව එයාට මේ රූපයේ ඇත්ත දකින්න. කෙස්ලොම් නියදත් වලින් පිරුණු මේ රූපයේ ඇත්ත දකින්න. ඒ වගේම තමයි සැප දුක උපේක්ෂා කියන වේදනාවේ ස්වභාවයන් දකින්න. හඳුනා ගැනීමේ යථාර්ථය දකින්නවා. චේතනාවේ ඇත්ත දකින්නවා. සිතක ඇත්ත දකින්න. එහෙනම් මොනවද ඇත්ත? අපි හිතන් ඉන්නේ මේවා මැව්වා කරා ඒ වගේ මතනේ තියෙන්නේ ලෝකෙට. නමුත් එයා දකිනවා මේවා හටගන්නේ කොහොමද? පවතින්නේ කොහොමද? නැති වෙන්නේ කොහොමද කියලා. එහෙනම් දකින්නේ අනිත්‍යයි. දකින්නේ මමත්වෙන් තොර හේතු නිසා හටගන්න ක්‍රියාවලියක පැවැත්මක් දකින්නේ. රූපය සතර මහා ධාතු නිසා පවතිනවා කියලා දකින්නේ. වේදනාව ස්පර්ශය නිසා පවතිනවා කියලා දකින්නේ. හඳුනා ගැනීම චේතනා ස්පර්ශය නිසා තියෙනවා කියලා. විඥාණය නාම රූප ධර්මතා නිසා පවතිනවා කියලා මේවයි යථාර්ථය ප්‍රකට වෙන්න ගන්නවා. අනාත්මය ප්‍රකට වෙන්න ගන්නවා. දුක කියන දේ දකින්න මේ දේවල් තුළ තමන්ගේ වසඟයට ගන්නට බැරි ස්වභාවය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එහෙමනම් එයා පංච උපාදානස්කන්ධයේ ක්‍රියාවලිය හොඳින් දකින්න.
එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධේ සකස් වෙන ක්‍රියාවලිය දකිනවා. පටිච්ච සම්පාද ක්‍රියාවලිය දකිනවා. ආයතනවල ස්වභාවය දකින්න පටන් ගන්නවා. ආයතන කියන්නේ වැඩපළවල් නෙමෙයි මේ ඇස කන නාහය දිවකය හිත. මේ ක්‍රියාකාරීත්වය ඔහු දකින්න පටන් ගන්නවා. එතකොට අහනවා මේ යථාභූත ඥාන දර්ශනය කුමක් පිණිසද පවතින්නේ? එතකොට කියනවා යථාභූත ඥාන දර්ශනය ආනන්දේනිය පවතින්නේ මෙන්න මේ ආනිසංසය පිණිසයි. මොකක්ද? නිබ්බිදා විරාගත්තං කියනවා නොඇලීම පිණිසයි. අවබෝධයෙන් යුතු කලකිරීම පිණිසයි. ඒකෙන් අපිට අදහස් වෙන්නේ මොකක්ද? කෙලෙස් රජස් දුරු කර ගැනීම පිණිස. මේ රූපයට අපි රාගයෙන්, ద్వේෂයෙන්, මෝහෙන් බැඳිලා ඉන්නවද? ඒ රාග, ద్వේෂ, මෝහ අත්හැරීම කියන කාරණේ පිණිස හේතු වෙනවා. එහෙනම් රූපය ගැන අවබෝධයෙන් යුතු කලකිරීමයි රාග, ద్వේෂ, මෝහ දුරු වෙන්න හේතු වෙන්නේ. වේදනාව, සංඥාව, චේතනාව ගැන අවබෝධයෙන් යුතු කලකිරීම කලකිරුණොත් හේතු වෙනවා කුමකටද? ඒ විදිහට රූපේ වේදනාවේ යථාර්ථය දැකීම හේතුවක් වෙනවා එයාට ඒ රූප වේදනා කෙරෙහි තියෙන රාග ద్వේෂ මොහ දුරු කර ගන්නට. එතකොට මේ නිබ්බිදාව නොයලී අවබෝධයෙන් යුතු කලකිරීමෙන් යුක්ත මේ ස්වභාවය කුමක් ආනිසංස කරගෙන තියෙන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්දීනි විමුක්ති ඥාන දර්ශනය ආනිසංස කරගෙන. එහෙමනම් විමුක්තිය කියන්නේ නිදහස් වීම. කුමකින්ද? රාගයෙන්, ද්වේෂයෙන්, මොහෙන් නිදහස් වීමයි. එන්නේ අර්ථයේ මුල් කරගෙන තමයි කියනවා ඒ අවබෝධයෙන් යුක්ත කලකිරීම කියන කාරණේ හේතු වෙන්නේ කුමකටද? විමුක්ති ඥාන දර්ශනය පිණිසයි. එහෙනම් ඒ කෙනා විමුක්තිය කියන රාග, ද්වේෂ, මොහ දුරු වීමයි. ඒ රාගයත්, ද්වේෂයත්, මෝහයත් දුරු වුණේ කොහොමද? ඒ මාර්ගයේ වැඩපිළිවෙල පිළිබඳව එයාට තියෙනවා යම් අවබෝධයක්, දැක්මක් මේක වෙන්නේ මෙහෙමයි කියලා. මේකට කියනවා ඥාන දර්ශනය කියලා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ දැන් මේ ක්‍රියාවලිය බලන්ට ලස්සනට බුදුරජාණන් වහන්සේ කියා දුන්නා. දැන් සීල සමාධි ප්‍රඥා කියන අය තේරුම් ගන්න ඕනේ. සමහර අය කියන ප්‍රඥාව සීලය ඕනේ කියලා. නමුත් දැන් තේරුණා නේද වැඩපිළිවෙල. සීලයක් රකින්න කෙනාට සීලයෙන් හින්ද මොනවද ලැබෙන දේ? පසුතැවීමනේ නැතිකමයි. පසුතැවීම නැත්තම් මොනවද යාට ලැබෙන දේ? පසුතැවීම නැත්තම් යාට ලැබෙන දේ තමයි ප්‍රමුදිත බව. ප්‍රමුදිත බව කියන දේ තිබුණොත් මොකද වෙන්නේ? ප්‍රමුදිත බව කියන දේ තිබුණොත් එයාට හට ගන්නවා ප්‍රීතිය. ප්‍රීතිය තිබුණොත් මොකද වෙන්නේ? මොකක්ද ඒකේ අර්ථය? ප්‍රීතිය තිබුණොත් එයාට කයයි හිතයි හොඳට සැහැල්ලු බව කියන එක තියෙනවා. කයයි හිතයි සැහැල්ලු වුණාම මොකෝ වෙන්නේ? කයයි හිතයි සැහැල්ලු වුණාම මොකද්ද වෙන්නේ? එයාට සැපේ පිණිස පවතිනවා. කායික මානසික සැපේ පිණිස පවතිනවා. එන කායික මානසික සැපේ තිබුණාම මොකද වෙන්නේ කියලා කවුරු හරි අහුවාම ඒක තිබුණාම මොකෝ කියලා අහුවාම එතකොට කියන්න ඕනේ කායික මානසික සැපේ තියෙන කෙනාට මොකද වෙන්නේ? එයාට ඒක හේතුවක් වෙනවා සමාධිය ඇති කර ගැනීම පිණිස. සමාධිය තියෙන කෙනාට මොකද වෙන්නේ? සමාධිය තියෙන කෙනාට තමයි මේ ජීවිතේ ඇත්ත දකින්න පුළුවන් වෙන්නේ. ජීවිතයේ ඇත්ත දකිද්දි මොකද වෙන්නේ? නිදහස් වෙනවා. සංසාරයෙන් ගැලවිලා යනවා. අන්න එයා සසර තරණය කළ කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් පින්වතුනි හොඳට කල්පනා කරගන්න ඕනේ. ඒ තමයි මෙන්න මේ කාරණේ. අපි ඇහැට පේන රූපය කියන ලෝකෙට බැඳිලා ඉන්නවා. ඒ ඇසට පේන රූපයට අපි ආසාවෙන් බැඳුණා. ඒ ඇහැට පේන රූපෙට ආසාවෙන් බැඳුනට පස්සේ ඔබම කල්පනා කරලා බලන්න. ඒ බැඳිච්ච රූප තියෙනවා ආසාවෙන්. සමහර රූප තියෙනවා අපිට සමහරට බැඳිච්ච සමහර රූප තියෙනවා අපිට අත්හැරලා දාන්න පුළුවන්. සමහර දේවල් තියෙනවා වස්තුන් සම්පත් තියෙනවා අපි ඔන්න ඔහේ කමන්නේ කියලා අත්හැරලා දාන්න පුළුවන්. හොද්දට මිදිච්ච කෙහෙල් ඇවරියක් තිබුණොත් අපිටත් කන්න බැරි නම් ඔන්න ඔහේ දීපම් පුතේ කාට හරි කියලා මහා ගොඩාක් කරුණාවෙන් වගේ මහා ත්‍යාග ගුණයෙන් සමහර කෙනෙකුට අත්හරින්න පුළුවන් වෙන්න පුළුවන්. ඒක කල්පනා කරලා බලන්න සමහර අය ඊට වඩා දේවල් අත්හරින්න පුළුවන් අය ඇත්තු ඉන්න පුළුවන්. සමහර අය ඉන්නවා යම් දේවල් වලට බැඳිලා අත්හැර ගන්න බැරි දේවල් රූප තියෙනවා. ඒතකොට තමයි පොරිඩෝල් පාවිච්චි කරන්නේ. ඒතකොට තමයි ලෝකාන්ති මතක් වෙන්නේ. ඒතකොට තමයි නිසදැස් ලියන්නේ. ඒතකොට තමයි කොණ්ඩේ රවුල් කපන්න අමතක වෙන්නේ.
එතකොට තමයි කසිප්පු බොන්න පටන් ගන්න. එතකොට තමයි ධර්මෙත් සමහර අයට මතක් වෙන්නේ මේ දේවල් වුණාම. මේ බලන්න රූපයකට බැඳිලා ඒ බැඳීමේ තරම තමයි ඒ දේවල් වලින් මේ මානසික ස්වභාවයෙන් ප්‍රකට වෙන්නේ. සත්වයා මෙවන් ස්වභාවයෙන් යුක්තයි. මෙන්න මේ රූපයට බැඳුනට පස්සේ තමයි මේ රූපේ වෙනුවෙන් මිනිසු පව් කරන්නේ. විවිධාකාර අකුසල් දුසිල් බව උපදිනවා. පින්වතුනි අපි කන්ට ඇහෙන ශබ්දයට බැඳිලා ඉන්නවා. ඒ බැඳිච්ච ශබ්දයේ වෙනුවෙන් තමයි අපි විවිධාකාර අකුසල් කරන්නේ. ඒ වගේම තමයි මට මතකයි පොඩි දරුවෙකුට බල්ලෙක් බිරුවා හපන්න වගේ ආව චූටි බබෙක්ට තාත්තට සද්දයාව විතර ගඩොල් භාගයක් අරගෙන පැන්නුවා බල්ලා පස්සේ බල්ලා කම්බියෙන් පැනිල්ල කොහොම පැන්නද කියන්නේ හිතා ගන්න බෑ. එහෙම වුණා. මේ භාණ්ඩයේ ඇහෙන ශබ්දෙත් එක්ක ඒ තාත්තා ක්‍රියාත්මක වෙච්ච විදිය දුන්නා නම් ගල් පාරක් අර බල්ලට එතනමයි ප්‍රාණඝාතය වෙනවාමයි. මේ කල්පනා කළ බාන්න ඒ ශබ්දයත් එක්ක ඒ තාත්තා ක්‍රියාත්මක වෙච්ච විදිය. එහෙනම් මේ කන්ට ඇහෙන ශබ්දේ මුල් කරගෙන අපි ලෝකෙට බැඳිලා බලන්න කල්පනා කරගන්න සමහර ශබ්ද අත්හැර ගන්න බැරුව මේ ලෝක සත්වයා දුක් විඳිනවා බුදුරජුන් දුටුවා. නාහිට දැනෙන ගඳ සුවඳට මේ හිත බැඳිලා යනවා. දිවට දැනෙන රස, කයට දැනෙන පහස, හිතට දැනෙන අරමුණු වලට අපි බැඳිලා ඉන්නවා. සත්වයාට අත්හැර ගන්න බැරි මේවා. එහෙනම් එයා බැඳිච්ච ලෝකයට නැවත නැවත පැමිණෙනවා. ඒ බැඳිච්ච රූප ශබ්ද ගැන තමයි එයාට සිතිවිලි පහළ වෙන්නේ, චේතනා පහළ වෙන්නේ. ඒ දේවල් එක්ක ඒ සත්වයා සංසාර ගමනක යනවා. මෙන්න මේ ගැටය ලෙහා ගන්න තමයි පින්වතුනි අපි සීලයේ පිහිටන්න ඕනේ. ඒ අය ඒ දුසිල් බව කියන කාරණේ ඉපදුනේ මේ රූප ශබ්ද වල තියෙන බැඳීමත් එක්ක රාග ద్వේෂ මෝහත් ලෝභය කියන දේ මුල් කරගෙන. එහෙනම් ඔහු ඒවයින් නිදහස් වීම පිණිස පිළිසිදු වෙන මගකට පිළිපන්නේ කොහොමද? ඔහු සීලයේ පිහිටන්න ඕනේ. සීලයේ පිහිටෙන කෙනාට පසුතැවීම ඇති වෙන්නේ. පසුතැවීම නැත්තම් ප්‍රමුදිත බව ඇති වෙනවා. ප්‍රමුදිත බව තියෙනවා නම් ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය තියෙනවා නම් කය හිත සැහැල්ලු බවට පත් වෙනවා. සැහැල්ලු බව තියෙනවා නම් සැපේ තියෙනවා. සැපේ ඇති වුණොත් මොකද වෙන්නේ? හොඳට හිත සමාධිමත් කරන්න පුළුවන්. සමාධිමත් බව තියෙන කෙනාට මොකද වෙන්නේ? හොඳට මේ තියෙන බන්ධන අවබෝධ කරගෙන සංසාරේ තරණය කරන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් ඔබ දැන් කල්පනා කරගන්න. ඒ ශ්‍රමණ ජීවිතය සුන්දරයි. ශ්‍රමණ ජීවිතය සැහැල්ලුයි. ශ්‍රමණ ජීවිතය තුළ දුක කරදර නැහැ කිව්වේ ඒකයි. එහෙනම් අතීතයේ වැඩි සිටපු සාරිපුත්ත මහරහතන් වහන්සේලා, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා, මහා උත්තමයෝ කල්පනා කළ බාන්ට මෙන්න මේ වැඩපිළිවෙල තුල පිහිටියා. ඒ උත්තමය මොනතරම් පිරිසිදුයිද කියලා කල්පනා කරන්න. අපගේ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ උතුම් බුද්ධත්වයට පත් වුණා කොච්චර පිරිසිදු වැඩපිළිවෙලකින්ද කියලා කල්පනා කරන්න. ඒ ඇති කරගත්ත මානසික සුවය සැනසීම ඒ ඇති කරගත්තේ කොහොමද කියලා කල්පනා කරන්න. ඔබටත් ඒ සුවපත් වූ සිතක් උපදවා ගන්නට ඒ බුදුරජාණන් වහන්සේගේ දහම ඔබට ඒකාන්තයෙන් පිහිටක්, සරණක්, උපකාරයක් පිණිස පවතිනවා. ඒ නිසා ඔබ මේ දහමට ලොබ කරන්න. මේ දහමට ආසා කරන්න. ඒ ආසා කළොත් තමයි අපි ධර්මයේ හැසිරෙන්නේ. ඒ දහමක හැසිරෙන කෙනාට සසරින් ඈතර වෙද්දී ඒ කෙරෙහි තියෙන ඇල්මත් දුරු කරලා ඒ කෙනා මේ සසරින් ඈතර කරා යන්න හේතුවක් වෙනවා. ඒ නිසා ඔබ රකිනා සිල්පදය ඔබට ඒ අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියලා අපි මේ හැම දිනාට ආශිර්වාද කරමු. හැම දිනාට අපි මේ වෙලාවේ දැන් මං හිතන්නේ භාවනාවට කාලය දෙන්නේ. අපි මේ වෙලාවේ අපි කල්පනා කරගමු අපි ආයතන භාවනාව සිදු කරද්දී ඒ ආයතන භාවනාව ගැන අපි ආයතන භාවනාව පුරුදු කරගද්දී අපි ඒක කොහොමද කරන්න කියලා විනාඩියක් කතා බහ කරලා ඉන් පස්සේ අපි මේ භාවනාවට යොමු වෙමු. විශේෂයෙන්ම කෙටියෙන් මේ කාරණා ටික කියන්නේ අලුත් පිරිසට ආයතන කියලා කියන්නේ අපිට තියෙන
ඇස, කන, නාසය, දිව, කය, හිතට. ඇස, කන, නාහි, දිවෙන් ගන්න දේවල් අපේ හිතට අරමුණක් වෙනවා. ඇහෙන් රූපයක් දැක්කහම අපේ හිතේ හැදෙනවා වේදනාවක්, සංඥාවක්, චේතනාවක්. කනින් ශබ්දයක් ඇහුවාම අපේ හිතේ හැදෙනවා වේදනාවක්, සංඥාවක්, චේතනාවක්. නාසයට ගඳ සුවඳක් දැනුනහම අපේ නාසයේ අපේ හිතේ හටගන්න වේදනා, සංඥාවක්, චේතනාවක්. මේ දේවල් හේතු නිසා සකස් වෙලා හේතු නැතිවීමෙන් නැති වී යන බව තමයි මේ භාවනාව තුළින් අපි ප්‍රගුණ කරද්දී අපිට අවබෝධ කරගන්න තියෙන්නේ. මේ ආයතන භාවනාව මුල් කරගෙන හොඳට සිත තැම්පත් කරගන්න පුළුවන්. මේ ආයතන භාවනාව හොඳට ප්‍රගුණ කරොත්, හොඳට ඉගෙනගෙන හොඳ අවබෝධයෙන් යුතුව ප්‍රගුණ කරගත්තොත්, මේ ආයතන භාවනාව හේතු වෙනවා සෝතාපන්න ඵලයට. සකදාගාමි බව ඇති කරගන්න, අනාගාමි බව ඇති කරගන්න, අරහත් බව ඇති කරගන්න හේතුවක්. මේ ආයතන වල යථාර්ථයේ විදිහට මේ භාවනාව තුළින් තේරුම් ගත්තොත් අපේ ජීවිතවලට ප්‍රශ්න කම්කටොළු ඇති වෙද්දී ඒවා ඉදිරියේදී කලබල නැති හිතක් ඇති කරගන්න, ඒ වගේම තමයි ඒවා මුල් කරගෙන වේදනාකාරී සිතක් ඇති කරගන්න නැතුව සුවපත් සිතක් ඇති කරගන්නට මේ ආයතන භාවනාව හේතු වෙනවා. සිහිය දියුණු කරගන්න, කායික සැප, මානසික ප්‍රීතිය ආදී ධර්මතා ඇති කරගන්න, චිත්ත ඒකාග්‍රතාව ඇති කරගන්න මේ භාවනාව අපිට උපකාර වෙනවා. ඉතින් මේ භාවනාව කරද්දී කය හොඳට ඍජුව තියාගන්න ඕන. හිස කෙලින් තියාගන්න. ඒ වගේම තමයි තමන්ගේ අත් දෙක සැහැල්ලු ඉරියව්වකින් අපි තියාගන්න ඕන. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ භාවනා කරද්දී අත් දෙක තබා ගන්නා ක්‍රමයක් සමහරට ඔබ හුරු වෙලා ඇති. සමහර අය දනිස් දෙකට අත් දෙක තියා ගන්නවා. සමහර අය දකුණු අතේ උඩින් වම් අත උඩින් දකුණු අත තියා ගන්නවා. ඒතකොට මේ ආදී විදිහට මේ තමන් මේ භාවනාවට සුදුසු විදිහට කය සැහැල්ලු කරගන්න. ඒ විදිහට බොහොම සැහැල්ලු බවක් ඇති කරගන්න ඕනි. ඊට පස්සේ අර භාවනා අරමුණ තුළ සමබරව තමන්ගේ හිත තියාගන්න. සමබරව හිත තියාගන්නවා කියලා කියන්නේ දත් මිටි කාගෙන නිමිතා සැහැල්ලුවෙන් පහසුයි. එතකොට අපේ හිත විවිධ අරමුණු වලට දුවන්නේ නැති වෙන විදිහට මේ කියන කාරණා තුළ පහසුවෙන් හිත තියාගන්න වෙහෙසෙන්න ඕන. දැස් පියාගෙන මේ කියන ආදී හොඳට අහගෙන ඉන්න. කියන්න එපා. හොඳට අහගෙන ඉන්න. එතන මේ අහගෙන ඉන්න ගමන් තමන්ට ඇහෙනදී තමන්ගේ හිතින් නුවණින් විමසන්ටත් වෙහෙසෙන්න ඕනි. හොඳ කල්පනාවෙන්, හොඳ සිහියෙන්, හොඳ අවධානයකින් මේ කියන ආදීට හිත යොමු කරගෙන අහගෙන ඉන්න කියන්න එපා. සාදු සාදු සාදු. මේස හේතුන්ගෙන් හටගත් හේයින් වහා විනස් වී යනෙහි හේතු නැතිවීමෙන් නැති වී යනෙහි අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. ඇසට පෙනෙන රූප හේතුන්ගෙන් හටගත් හේයින් වහා වෙනස් වී යනෙහි
හේතු නැතිවීමෙන් නැති වී යනහි අනිත්‍යයි 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 මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ ඇසේ හටගන්නා විඥානය විඥානය කියලා කියන්නේ සිත විඥානය කියන්නේ එක දෙයකට ඇසේ හටගන්නා විඥානය හේතුන්ගෙන් හටගත්හි වහා වෙනස් වී යනහි හේතු නැතිවීමෙන් නැති වී යනහි අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ ඇසයි රූපයි විඥානයයි එකට එකතු වීම ඇසේ ස්පර්ශය හේතුන්ගෙන් හටගත්හි වහා වෙනස් වී යනහි හේතු නැතිවීමෙන් නැති වී යනහි ඇසේ ස්පර්ශය අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ ඇසේ හටගන්නා සැප හෝ දුක් හෝ උපේක්ෂා විඳීම් හේතුන්ගෙන් හටගත්හි වහා වෙනස් වී යනහි හේතු නැතිවීමෙන් නැති වී යනහි අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ මේ කන හේතුන්ගෙන් හටගත්හි වහා වෙනස් වී යනහි හේතු නැතිවීමෙන් නැති වී යනහි අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ කනට ඇසෙන ශබ්ද හේතුන්ගෙන් හටගත්හි වහා වෙනස් වී යනහි හේතු නැතිවීමෙන් නැති වී යනහි අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ කනට ඇසෙන ශබ්ද හේතුන්ගෙන් හටගත්හි වහා වෙනස් වී යනහි හේතු නැතිවීමෙන් නැති වී යනහි අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ කනේ හටගන්නා විඥානය හේතුන්ගෙන් හටගත්හි වහා වෙනස් වී යනහි හේතු නැතිවීමෙන් නැති වී යනහි අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ කනයි ශබ්දයි විඥානයයි එකට එකතු වීම කනේ ස්පර්ශය හේතුන්ගෙන් හටගත්හි
වහා වෙනස් වී යන හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි මම නොවි මගේ නොවි මාගේ ආත්මය නොවි කනේ හටගන්නා විඳීම් හේතුන්ගෙන් හටගත් හේයින් වහා වෙනස් වී යන හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි මම නොවි මගේ නොවි මාගේ ආත්මය නොවි මේ නාසය හේතුන්ගෙන් හටගත් හේයින් වහා වෙනස් වී යන හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි මම නොවි මගේ නොවි මාගේ ආත්මය නොවි නාසයට දැයින ගඳ සුවඳ හේතුන්ගෙන් හටගත් හේයින් වහා වෙනස් වී යන හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි මම නොවි මගේ නොවි මාගේ ආත්මය නොවි නාසයේ හටගන්නා විඥානය හේතුන්ගෙන් හටගත් හේයින් වහා වෙනස් වී යන හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි මම නොවි මගේ නොවි මාගේ ආත්මය නොවි නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකට එකතු වීම නාසයේ ස්පර්ශය හේතුන්ගෙන් හටගත් හේයින් වහා වෙනස් වී යන හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි මම නොවි මගේ නොවි මාගේ ආත්මය නොවි නාසයේ හටගන්නා විඳීම් හේතුන්ගෙන් හටගත් හේයින් වහා වෙනස් වී යන හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි මම නොවි මගේ නොවි මාගේ ආත්මය නොවි මේ දිව හේතුන්ගෙන් හටගත් හේයින් වහා වෙනස් වී යන හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි මම නොවි මගේ නොවි මාගේ ආත්මය නොවි දිවට දැයෙන රස හේතුන්ගෙන් හටගත් හේයින් වහා වෙනස් වී යන හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි මම නොවි මගේ නොවි මාගේ ආත්මය නොවි දිවේ හටගන්නා විඥානය හේතුන්ගෙන් හටගත් හේයින් වහා වෙනස් වී යන හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි මම නොවි මගේ නොවි මාගේ ආත්මය නොවි දිවයි රසයි විඥානයයි එකට එකතු වීම දිවේ ස්පර්ශය හේතුන්ගෙන් හටගත් හේයින් වහා වෙනස් වී යන හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි මම නොවි මගේ නොවි
මාගේ ආත්මය නොවේ. දිවේ හට ගන්නා විඳීම් හේතුන්ගෙන් හටගත් හේන් වහා වෙනස් වී යන හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. මේ කය හේතුන්ගෙන් හටගත් හේන් වහා වෙනස් වී යන හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. කයට දැයෙන පහස හේතුන්ගෙන් හටගත් හේන් වහා වෙනස් වී යන හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. කයේ හටගන්නා විඥානය හේතුන්ගෙන් හටගත් හේන් වහා වෙනස් වී යන හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. කයයි පහසයි විඥානයයි එකට එකතු වීම කයේ ස්පර්ශය හේතුන්ගෙන් හටගත් හේන් වහා වෙනස් වී යන හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. කයේ හටගන්නා විඳීම් හේතුන්ගෙන් හටගත් හේන් වහා වෙනස් වී යන හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. මේ මනස හේතුන්ගෙන් හටගත් හේන් වහා වෙනස් වී යන හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. මනසට දැයෙන අරමුණු හේතුන්ගෙන් හටගත් හේන් වහා වෙනස් වී යන හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. මනසේ හටගන්නා විඥානය හේතුන්ගෙන් හටගත් හේන් වහා වෙනස් වී යන හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. මනසයි අරමුණයි විඥානයයි එකට එකතු වීම මනසේ ස්පර්ශය හේතුන්ගෙන් හටගත් හේන් වහා වෙනස් වී යන හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ. මනසේ හටගන්නා විඳීම්
හේතුන්ගෙන් හටගත් හීන් වහා වෙනස් වී යන හීන් හේතු නැතිවීමෙන් නැති වී යන හීන් අනිත්‍යයි 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 මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ හේතුන්ගෙන් හටගත් මේ සියලු දේ හේතු නැතිවීමෙන් නැති වී යනහි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍ය වූයේ සියල්ල දුකයි දුක් වූ සියල්ල මම නොවේ මගේ නොවේ මාගේ ආත්මය නොවේ සාදු 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 දෛ පින්වතුනි ඔබ අද දවසේ පැය එකහමාරකට ආසන්න කාලයක් බුද්ධ දේශනාවක් ශ්‍රවණය කරන්නට යෙදුණා. ඒ වගේම ආයතන අනිත්‍ය භාවනාව තමන්ගේ ජීවිතය තුළ පුරුදු කරගන්නට යෙදුණි. සිත කය වචනය මුල් කරගෙන තමන්ගේ ජීවිතවලට උදාර පිනක් අද දවසේ රැස් කරගත්ත ධර්ම ශ්‍රවණමය වශයෙන් භාවනාමය වශයෙන් අද දවසේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචි පින්වත් ප්‍රමිතා ගමගේ මහත්මිය විසින් බොහොම සැදැහැ සිතින් යුතුව ඔබට අද මේ ධර්ම දානමය පින්කම සිදු කරමින් ඔබට ධර්ම දානය ලබා දෙන්නට යෙදුනි. විශේෂයෙන්ම මේ රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අප ප්‍රථමයෙන් අනුමෝදන් කරමු සියලු දෙවිවරුන්ට අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ඔබගේ අපගේ ඉෂ්ඨකාමී පින්වත් දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් සියලු දෙවියෝ සැපයෙන් සැපයට පත්වෙත්වා කියලා කවුරු සාදු කියන්න. ඒ වගේම තමයි සඳහන් කරලා තියෙනවා මීට වසර 3කට පෙර හදිසි අනතුරකින් මිය පරලොව ගිය ආසියා බෲස්කි දියණියට සහ ෆේබියන් පුතුණුවන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ විශේෂයෙන්ම ඒ අකාලේ මිය පරලොව යන්ට යෙදුණු ආසියා බෲස්කි දියණියටත් ෆේබියන් කියන පුතාටත් අද ධර්ම දානමය වශයෙන් භාවනාමය වශයෙන් මේ රැස් කරගත් උදාර පින අනුමෝදන්ව ඒ දියණියගේ පුතාගේ පරලොව ජීවිත සුඛී සුවපත් භාවයට පත්වෙත්වා. එමෙන්ම මේ භයානක සංසාරයෙන් අත් මිදීම පිණිසත් ඒ දරුවන්ට මේ මිය පරලොව ගිය ඒ දරුවන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා කවුරු සාදු කියන්නේ. ඒ වගේම තමයි මේ රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ධර්මයන් මිය පරලොව ගිය මස්සි මිලියානෝ බෲස්කි ස්වාමියාට සුසිලා මෑණියන්ට වින්සන් පියාණන්ට සහ රොහාන් සහෝදරයාටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නම් සඳහන් කළා වූද නොකළා වූද ඔබ සෑම සිළු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාති වර්ගයාටත් මේ පින් පෙත් අනුමෝදන්ව ඒ හැම දිනාගේ පරලොව ජීවිතත් සුඛී සුවපත් භාවයට පත්වෙත්වා කියලා කවුරු සාදු කියන්න. ඒ වගේම පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ
ඒ වගේ මහමෙවුනා වාසී ලෝවාසී සංගරුවන්ටත් මේ පින් අනුමෝදන්ව නිදුකින් සුවසේ ධම්මග දියුණු කරගන්න මේ පින් උපකාරක ධර්මයක්ම වේවා කියලා කවුරුත් සාදු කියන්නේ. ඒ වගේම තමයි සඳහන් කරලා තියෙනවා සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන්ට සියලුම නෑදෑ හිත මිතුරන්ට කල්යාණ මිත්‍ර කල්යාණී වික්‍රමාරච්චි මහත්මියට සහ එම පවුල්වල සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන බව සඳහන් කරලා තියෙනවා. දායකත්වයේ දරු සියලු පින්වතුන්ට නන්නරු උදව් උපකාර කළ සියලු පින්වතුන්ටත් සෑම සියලු දෙනාට පින් අනුමෝදන් කරන්නට ඒ ප්‍රමිතා ගමගේ මහත්මිය බලාපොරොත්තු වෙනවා. මේ විශේෂයෙන්ම මේ රැස් කරගත්තා වූ සෑම සියලු පුණ්‍ය ධර්මයක් මේ නම් සඳහන් කළ සෑම සියලු දෙනාටමත් ආශිර්වාද පිණිස ඒ වගේම තමයි අද මේ ධර්ම දේශනාවේ මූලිකත්වයෙන් කටයුතු කරන ප්‍රමිතා ගමගේ මහත්මියටත් ඒ පවුල්වල සෑම සියලු දෙනාට හිත මිත්‍ර සියලු දෙනාට මේ ධර්ම ශ්‍රවණය කළ ලෝවාසී ඔබ සෑම සියලු දෙනාට ඔබගේ සුජීවත්ව සිටින දෙමාපියන්ට දුවා දරුවන්ට සෑම සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ප්‍රමිතා මහත්මියටත් මේ පින් අනුමෝදන් ඔබ හැම දිනම කායිකවත් සුවපත් වේවා මානසිකවත් සුවපත් වේවා තමන්ගේ දෙහැමි අදහස් සඵල කරගන්න. ඒ වගේම තමයි මේ සසරේ ස්වභාවය අවබෝධ කරගෙන සීලාදී ගුණ ධර්ම නිදුකින් දියුණු කරගෙන මේ දහම ඇසුරු කරගෙන මේ සසරින් එතර වීම පිණිසම මේ ප්‍රමිතා මහත්මිය ඇතුළු සෑම සිළු දිනාටම මේ පින් හේතු වාසනා වේවා කියලා කවුරු සාදු කියන්න. හැම දිනාට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේ, පින්වත් ඔබ වහන්සේටත් අපේ පුණ්‍ය අනුමෝදනා එක් කරනවා. අද දවසේදී ධර්ම දානමය වශයෙන් ධර්ම ශ්‍රවණමය වශයෙන් අප විසින් රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් ඔබ වහන්සේට පුණ්‍ය අනුමෝදනා වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරන්නට මේ සියලු පුණ්‍ය ධර්මය මහෝපකාරී වේවා, හේතු වාසනා වේවා කියා සාදු සාදු සාදු. අද ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල් ධර්ම දේශනය ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්විරු කෝණතලිය ඔස්සේ ඔබට සමීප කරවීමේදී සදහැපර දායකත්වයෙන් දරන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචි පිටවත් ප්‍රමිතා ගඹගේ මහත්මිය විසින්. ඒ පින්වත් මහත්මියත් මේ සිළු පින් පුණ්‍ය අනුමෝදනා වේවා කියා ප්‍රාර්ථනා කරමින් අපි සූදානම් වන්නේ මේ ඉරිදා දවසේදී ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල් ධර්ම දේශනාවත් නිමාවටපත් කරන්න. ඒ අතරතුරේදී අපි ඔබට මෙලෙසින් මේ කාරණාවත් සිහිපත් කරන්නම්. මහා වාලුකා කාන්තාරයක අතරමං වෙලා ඉන්න කෙනෙකුට බෙරිකුව පේන්නේ පානය කරන්න පුළුවන් ජලමිදක් ලෙසයි. නමුත් ඒ කෙනාට සැබවින්ම දියමිදක් දෙන්න පුළුවන් නම් සාපිපාසී නිවා ගන්නට එය අපට මහත් වූ මහානිසංස ලබා දෙන පුණ්‍ය කර්මයක් වෙනවා නිසායි. ඊටත් වඩා මහත්ඵල මහානිසංසයන් ලබා දෙන මේ විශ්වයේ තියෙන උත්තරීතර වූ මහා පුණ්‍ය කර්මය වෙන්නේ ධර්ම දානයයි. එහෙනම් සසර කාන්තාරයේ වියලෙන අපිට දහම් නම් වූ මේ අමෘතය ලබා දෙන්න පින් කැමති ඔබට අවස්ථාව තියෙනවා. අප සමගින් අත්වැල් බැඳ ගන්න. කතා කරන්න 071 232 88 87 දුරකථන අංකයට 071 232 88 87 දුරකථන අංකයට උතුම් ධර්ම දානයෙන් ලෝක සත්‍යයේ හිතසුව පිණිස වැඩසටහන කල්යාණ මිත්‍රයෙක් ලෙස ඔබත් එක්වන්න. ඒවක සිහිපත් කරමින් ඔබේ නිවනින් අපි සමුගන්නවා යලිත් ලබන ඉරිදා දිනේදී. ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන සමගින් අපි නැවත මුණ ගැසෙමු. ඔබට තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.